සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. ඒ විතරක් නෙවෙයි ආයුබෝවන් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද ආයුබෝවන් සර්. ඉතින් වෙලාව 6 පසු වෙලා අපි හරියටම වත් එක්ක රාත්‍රී 8 වෙනකම් වැඩ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමදාම වගේ අපිත් එක්ක මේ විදිහට එක්කහසු වෙලා මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්න ලොකු දායකත්වයක් දෙනවා. ඒ හැම දෙයකම එකතුව තමයි අපේ පන්තියේ ඉදිරිය. ඉතින් ආදරණීය දරුවනේ අපි මේ දක්වා කරන ලද ගිය සතියේ දක්වා පවත්වන ලද සියලුම පන්ති රෙකෝඩින් ඔයාලට වෙලා තියෙනවා. ගිය සතියේ එක හැර. ඒ කියන්නේ මේ සතියේ ගිය සතියේ ඉස්සර සතිය ආවේ නැහැ කියලා කට්ටිය හිටියා. ගිය සතියේ ඒ නිසා ඒගොල්ලෝ එන්න එවන් වුණා. බලයනකොට අදත් ඉන්නවා ගිය සතිය ආපු නැති අය. සමහරට අද ඇති අදත් ආපු නැති අය ඇති. ඉතින් එහෙම වුණාම වීඩියෝ එකක් නැවත නැවත මට එවන්න වෙනවා කියන්නේ ලොකු වෙහෙසක් ගන්න වෙනවා මට. නමුත් අපි මේ කාර්යය ඔයාලට මේ ඔන්ලයින් ක්‍රමවේදය තුළ ඉටු කරනවා අකුරටම. ඒක වගකීමෙන් මම කරපු නිසා ගිය සතියේ එවන්නම් මේ සතියේ ගැන කතා නොකර අපි හිමු. ගිය සතියේ කොහොමද එක ලබන සතිය කතා කරගමු. ඒ නිසා අවධානයෙන් ඉන්න වෙලාවට 6ට අපේ පන්තියට එන්න වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක සාර්ථක නැහැ. සජීවී අත්දැකීමකින් තොරව ඔන්ලයින් ක්‍රමවේදය තුළ අපිට පාඩමක් එවනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. එඩිට් කරලා ටුට්ටක් එක්ක ඩ්‍රයිවර් දාලා එක්ක YouTube එකට දාලා හරි ලින්ක් එක වාට එවන්න පුළුවන් බලන්න කියලා. අද අපි එකක් එවුවාට ඒ විදිහට එවන්න පුළුවන්. නමුත් ඔබ වඩා ඵලදායී වෙන්නේ මා ඉදිරියේ සජීවී අත්දැකීම ඔබ තුල ලබා ගන්නවා නම්. ඉතින් මේ පොඩි කාරණා ටිකත් එක්ක අද අපි බහිමු අපේ වැඩ ගොඩකට. ඉතින් වැඩ ගොඩක් තියෙනවා. මේ වැඩ ගොඩක් එක්ක වාව මෙහෙවන්න අපි සූදානම්. ඉතින් අද දවස කොහොමද පටන් ගන්න කියලා තීරණය කරගෙන ඉන්නකොට මට මතක් වෙනවා ගිය සතියේ කට්ටිය බැද්දේගමින් පටන් ගමු කියලා හානාහිය ਵਿਚාරයක් ලියා ගන්න බැරි වුණා. ඒ නිසා මම යෝජනා කරනවා අද අපි හානාහිය පාඩනුත් ਵਿਚාරයක් ලියලා තමයි මේ වැඩේට බහින්නේ. ඒ නිසා ගන්න ਵਿਚාර පොත ගිය සතියේ ඒ නිසා වාට ਵਿਚාරයක් අහිමි වුණා. දවසට අදාළ ਵਿਚාරය ලියා ගන්න බැරි වුණා. හාහා පුරා කියලාම මිස් වුණා අපරාධයක්. ඒ සතිය වැඩ වැඩි වුණා අපිට ගිය සතිය අනිත් වැඩත් එක්ක. ඒ නිසා අපි අද ආරම්භ කරන්නේ විචාර පොතේ ගන්න විචාර පොත ඉක්මනින්ම විචාර මාතෘකාවක් ලියා ගන්න. බලමු ඔබ මම හිතනවා හානාහියේ විචාර 3ක් ලිව්වා. 4 වෙනි විචාරය. විචාර 4ක් ලිව්වද කීයක් ලිව්වද හානාහියෙන් ළමයි? ලිව්වා. 3ක් ලිව්වා. 3ක් ලිව්වා. අපි 4 ලියමු. මෙන්න ප්‍රශ්නය. ජන කවියා තම නිර්මාණය රසවත් කිරීමෙහිලා 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 කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරය ජන කවියා තම නිර්මාණය රසවත් කිරීමෙහිලා කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරය කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරය කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරය උදාහරණ මගින් පහදන්න. උදාහරණ මගින් පහදන්න. ඒක තමයි විචාරය. උදාහරණ මගින් පහදන්න. උදාහරණ මගින් පහදන්න. හරි නේද? හරි.
මේ විචාරය ලියන්න කිව්වම ටිකක් අර කලින් ලියපු විචාර වගේ ලියන්න බෑ ළමයි. එකක් ගිය සතියේට කලින් සතිය අපි ලියපු විචාරයේ තිබ්බ විදියට අර කවියට තියෙන තේරුමම පාවිච්චි කරලා දැන් මේක අහන්නේ නැහැ උදාහරණ උපහැරණ පිළිබඳ මේ විචාරයත් කතා කරන්නේ නැහැ. අහන්නේ ජන කවියා යොදාගත්ත කාව්‍ය අලංකාර. මට හිතෙනවා මේ විචාරය මම දෙන්න ඕනේ කියලා. ඒ නිසා මෙහෙම කරමු. මම මේ විචාරය දෙන්න විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රශ්න ආරම්භය. ප්‍රශ්න ආරම්භය එකයි. ඒ නිසා හානාහියට අදාළ ප්‍රශ්න ආරම්භය. සර් ප්‍රශ්නේ ආපහු කියන්නකො චුට්ටක්. ප්‍රශ්න ආරම්භය ඔයාලා ලියාගෙන මම ප්‍රශ්නේ දෙන්නම්. උත්තරේ ලියන්න පටන් ගන්න ප්‍රශ්න ආරම්භය දීලා. මෙන්න ප්‍රශ්නේ නැවතත් ජන කවියා තම නිර්මාණය රසවත් කිරීමෙහිලා 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 කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරය කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරය උදාහරණ මගින් පහදන්න උදාහරණ මගින් පහදන්න ප්‍රශ්න ආරම්භය ලියනවා නේද? ඔව් ටක්කල මම මේකට උත්තරේ හදලා දෙන්නම්. ඔයා මූලික වැඩ ටික වාට කරගන්න පුළුවන්. මුලින්ම ප්‍රශ්න ආරම්භය ලියන්න විනාඩි කිහිපයක් ඇතුළත ලිව්වොත් ඉක්මනින්ම මට මේක ඉවර කරලා තව වැඩ ගොඩක් කරන්න පුළුවන්. මම දක්වන සහයෝගය පන්තියේ වැඩ කරන් සීමාව තීරණය කරනවා. මේ විචාර මාත් එක්කම ලියලා ඉවර කරමු. ඒ නිසා මුලින්ම අර ප්‍රශ්න ආරම්භය. හානාහියට අදාළව ලියන ප්‍රශ්න ආරම්භය ඇතුලේ ප්‍රශ්න ආරම්භය ලියන්න. හානාහියට අදාළව ලියන ප්‍රශ්න ආරම්භය ඇතුලේ ප්‍රශ්න ආරම්භය ලියන්න. ලියලා ඉවරයි කියලා කියන්නේ ඉක්මනින්. කවුරු හරි අතර Tamanට ප්‍රශ්න ආරම්භ නැති දරුවෝ ඉන්නවා නම් කියන්න. ගැටලු තියෙන අය කට්ටියට අක්කාලා ලියන්න මේ අතර උත්තරේ ලියන්න පටන් ගන්න ප්‍රශ්න ආරම්භය ලියන්න. ඊළඟ වැඩේ කරන්න එපා. ප්‍රශ්න ආරම්භය ලියන්න. අර කලින් විචාර සර් මංගව ප්‍රශ්න ආරම්භය නැහැ. ඇයි මීට කලින් විචාර ලියන්නේ නැද්ද පුතේ? ඒ පාඩමේ හිටියේ නෑ සර්. කොයි දවස්වල ඉඳන් දෙන්නේ? කලින් ඉඳන් හිටියා සර් මේ ඒ දවසේ එන්න බැරි වුණා. ඉතින් බලන්නකෝ ඒතකොට විචාර තුනක් මම වීඩියෝ එවලා තියෙනවා. ගිය සතියේ පන්තිය හැර අනිත් හැම සතියකම වීඩියෝ එක එවලා තියෙනවා. වීඩියෝ එක බලන්න. හරි මෙහෙම කරන්න. කවුරු හරි මට ෆොටෝ එකක් දාන්න WhatsApp වලින් ප්‍රශ්න ආරම්භ ෆොටෝ එකක් දාලා ශනික එවන්න. ඒ දරුවත් මට ප්‍රශ්න ආරම්භ එවන්න කියලා මැසේජ් එකක් දාන්න WhatsApp වලින් මට ටක් දාලා එවන්න. ඒක ලියා ගන්න මුලින්ම. මේ විචාරේ මම දෙන්නම් උත්තරය. එව්වද? ෆොටෝ එකක් ගහලා ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න කවුරු හරි ප්‍රශ්න ආරම්භය තියෙන කෙනෙක්. ටක් ගාලා දාන්න WhatsApp වලින් කරා කියලා. ප්‍රශ්න ආරම්භය අවශ්‍ය දරුවක් මට මැසේජ් එකක් දාන්න WhatsApp වලින්. ඒක අනිත් කය ලියන්න.
ආරම්භය අපි එවලා තියෙනවා නෑ කියපු දරුවන්න. ඒ නිසා ඒගොල්ලෝ ටක් ගාලා ලියාගෙන මට දරුවෙක් එව්වා. ඉක්මනින් වැඩේ පටන් ගන්න. ලියුවා. හරි ටිකක් අපි ගමු. ඔව්. හොඳයි. එතකොට දැන් ප්‍රශ්න ආරම්භය ලියන්න. මුලින්ම විචාරය ලියන්න කලින් හානාහිය පාඩමෙන් විචාරයක් ඇහුවොත් වා මුලින්ම ලියන්නේ මේ ප්‍රශ්න ආරම්භය. ඒක තමයි දැන් සකසා ගත්තේ. ඒ ප්‍රශ්න ආරම්භය නිර්මාණය කරගත්තා. දැන් ඡේදයක් වෙන් කරලා දැන් මම මැසේජ් එකක් දාපු දරුවෝ ඉන්නවනේ. ඒගොල්ලෝ ඒකට ඉඳ තියාගෙන ලියාගත්තා නම් ලේසි. නැත්නම් මේ විචාරිත වලට හිමි වෙනවනේ. හරි. ඒ නිසා ලියාගෙන යන්න මෙන්න මේ විදිහට ඡේදයක් වෙන් කරලා ඔන්න මම දැන් ප්‍රශ්න දිහා බලාගෙන ප්‍රශ්නෙට ප්‍රවේශ වෙනවා. මෙන්න මේ විදිහට. ලියමු බලමු. ජනකවියේ දැකිය හැකි ජනකවියා එහෙම ලියන්න. ජනකවියා තම නිර්මාණයේ රසවත් කිරීමෙහිලා ජනකවියා තම නිර්මාණයේ රසවත් කිරීමෙහිලා ජනකවියා තම නිර්මාණයේ රසවත් කිරීමෙහිලා කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරය කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරය කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරය කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරය හානාහිය පානාඩ හැරින්දනේ පාඩම හානාහිය පානාඩ හැරින්දනේ පාඩම හානාහිය පානාඩ හැරින්දනේ පාඩම සියුම්ම නිරීක්ෂණය කිරීමෙන් අපට පැහැදිලි වේ. සියුම්ම නිරීක්ෂණය කිරීමෙන් අපට පැහැදිලි වේ. සියුම්ම නිරීක්ෂණය කිරීමෙන් අපට පැහැදිලි වේ. හරිද? හරි. පළවෙනි උද්ෘතය ලියන්න. මෙන්න මේ කවිය. ගොඩැල්ලේ තරම දැනගෙන කියන කවිය. සම්පූර්ණ පද හතරම ලියන්න. පද හතරම ලියලා උද්ෘත කරගන්න. දැන් අපි මේ ලියන විචාරයේ තමයි ජනකවියා කාව්‍යාලංකාර යොදාගත් ආකාරය. මේ දහනාහියේ පාඩමට අදාළ විචාරයක් ලියනකොට අපි යම් කිසි ක්‍රමවේදයක් වාර පුරුදු කරා. හානාහියේ පාඩමට අදාළ ප්‍රශ්නාරම්භය දුන්නා. මේ වෙනකොට විචාර තුනක් ලියලා තියෙන මේ හතරවෙනි විචාරය ලියන්නේ. ඒක මම සම්පූර්ණ විචාරය දෙන්නයි යන්නේ. ඔයා මුලින්ම ප්‍රශ්නාරම්භය ලියාගත්තා. මම ප්‍රශ්න දිහා බලාගෙන ප්‍රවේශයක් ගත්තා. ඊළඟට උද්ෘතය දානවා. අපි උද්ෘතය දාන්නේ මෙන්න මේ උද්ෘතය. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු ගොඩැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන කඳ බඳිනු තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු මෙන්න මේ උද්ෘතය පාවිච්චි කරා. හරි උද්ෘතය ලියලා ඉවරයි නේද? කවි බලාගන්න අච්චු පොතින් ලියලා ඉවරයි නේද? අර ප්‍රශ්න ආරම්භ දුන්න ළමයි ටිකක් ලිව්වනේ. වෙනම විචාර පොතක් තියෙන්න ඕනේ CR පොතක්. අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මුලින් තමයි පිළිවෙල කියන එක වැදගත්. ඒක මම ඉස්සරහට නිරීක්ෂණය කරනවා. හරි. දැන් චුට්ටක් ඉගෙන ගන්න.
මම ඒක දෙන්න ඇත්තටම මොනවද මේ කාව්‍යාලංකාර කියලා කියන්නේ? ඇත්තටම මොනවද කාව්‍යාලංකාර කියන්නේ? කාව්‍යාලංකාර කියන්නේ මෙන්න මේවට. උදාහරණයක් ඇටියට යොදාගත්ත මේ රචනා නිර්මාණය සාර්ථක කර ගැනීමට නිර්මාණකරුවා යොදාගත්ත විවිධ ක්‍රම. දැන් මේ කවියා ආනාලිය කවියා උපමා පාවිච්චි කරනවා. එලිවට පාවිච්චි කරනවා. අනුප්‍රාසය පාවිච්චි කරනවා. ප්‍රශ්නාර්ථවාචී යෙදුම් පාවිච්චි කරනවා. උපමා එලිවට අනුප්‍රාස ප්‍රශ්නාර්ථවාචී යෙදුම් වගේ දේවල් සරල භාෂාවක් එහෙම නැත්නම් ගැමි වහර එහෙම නැත්නම් අපිට ඒක කියන්න පුළුවන් ගැමි ජන වහර පාවිච්චි කරනවා. මේ කියන තොරතුරු තමයි මේ නිර්මාණය ඇතුළතදී අපි ඉදිරිපත් කරන්න ඕනේ. අපි ලියලා බලමු මේ තොරතුරු ටික. දැන් මේ කවිය ඇතුළත දැන් ගොඩාවිල තරම දැනගෙන කියන කවියයි අපි පාවිච්චි කරන්නේ මේකට. මූලිකව. අනුප්‍රාසයේ නිවැරදි කියන කාරණේ අපි කියනවා. කොහොම බලන්න මම යටින් කියනවා. මෙන්න මෙහෙම ලියාගන්න. ඔබ ලියාගෙන යන්නේ. ජන කවියා එලි සමයේ යොදා ගනිමින් දැන් උද්ෘතයට යටින් උද්ෘතයේදී විතරයි පෑන මාරු කරන්නේ, කළු පෑන පාවිච්චි කරන්නේ. උද්ෘතයේදී විතරයි පෑන මාරු කරන්නේ. එලි සමයේ ජන කවියා එලි සමයේ යොදා ගනිමින් ජන කවියා එලි සමයේ යොදා ගනිමින් ජන කවියා එලි සමයේ යොදා ගනිමින් ශබ්ද රසයේ තුලින් ජන කවියා එලි සමයේ යොදා ගනිමින් ශබ්ද රසයේ තුලින් අර්ථ රසයට මඟ පාදා තිබීම විශේෂ වේ. සෑම කවියකම වාගේ මඟ පාදා තිබීම අග එලි සමය ආරක්ෂා කර තිබීම කැපී පෙනේ. එලි සමය ආරක්ෂා කර තිබීම කැපී පෙනේ. අග එලි සමය භාවිත කර තිබීම කැපී පෙනේ. එසේම ශබ්දය තීව්‍ර කිරීමට ශබ්දයේ තීව්‍ර කියන්නේ ශබ්දයේ තීව්ර කිරීමට අනුප්‍රාසය යොදා ගනි.
අනුප්‍රාසය යොදා ගන්න. ඉහත නිදසුනි ගොඩැල්ලේ ඉහත නිදසුනේ ගොඩැල්ලේ බොරැල්ලේ කඩුල්ලේ තමුන්ගේ යනුවෙන් පද හතර යනුවෙන් සමාන ශබ්ද පද හතරම සමාන ශබ්ද වලින් කවිය ආරම්භ කරයි. එසේම තරම දැනගෙන යනුවෙන් මොකද්ද සර්? තරම දැනගෙන යනුවෙන් පද හතරම භාවිත කරයි. පද මුල පද මැද පද අග පවා එළිවට එළි සමය කවියා රකි. මෙවැනි කාව්‍යාලංකාර තුලින් තම නිර්මාණය උපවත් කිරීමට ජන කවියා සමත් වී ඇති අයුරු පෙනේ. ඊළඟට තව කවියක් ජනකවිය සමත්ය ඇති බව පෙනේ කියලා ලියලා. දැන් තව උද්ෘතයක් පෑන මාරු කරන්න මැදට කරලා ලියන්න මෙන්න මේ කවිය.
රන් විමනේ සිටු මුද්දුක නැති වෙද්ද රන් විමනේ සම්පූර්ණ කවිය ලියන්න රන් විමනේ කියන කවිය පද හතරම ලියා ගන්න මැදට කරලා උද්ෘතේ බැලන්ස් වෙන්න උඩක් කරලා ලස්සනට ලියන්න කවියම ලියන්න රන් විමනේ සිටි මුද්දුක නැති වෙද්ද පැනිමියේ කැමුත් බඩගිනි නැත්ද මිනි භරණින් සැදු මුද්දත නොදිරත්ද පැනිවරකා ගසටක් හෙන නොවදිද්ද ඔනෝ කවි ලියලා ඉවරයි කියලා කියන්න නිරද රන් විමනේ කියන කවිය ලියන ඉවරද පද හතර මංගල නියමෝ එතකොට බර්ත්ඩේ එකම යන්න ඕනේ එකෙන් වැඩ ඒ යටින් ලියන්න දැන් මේ මේ කවිය දාලා මම කියන්නේ ජන කවියගේ තියෙන තවත් කාව්‍ය අලංකාර මේ ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිතය ලියාගමුකෝ ප්‍රශ්නාර්ථවත් යටින් ලියා ගන්න ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිතය මගින් ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිතය මගින් ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිතය මගින් ජන කවියා සහෘදයාට ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිතය මගින් ජන කවියා සහෘදයාට ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිතය මගින් ජන කවියා සහෘදයාට ඒ ගැන සිතීමට කාලයක් ලබා දී ඇත මොකද සර් ඒ ගැන සිතීමට කාලයක් ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිතය මගින් ජන කවියා සහෘදයාට ඒ ගැන සිතීමට කාලයක් ලබා දී ඇත සිතීමට කාලයක් ලබා දී ඇත ඒ ගැන සිතීමට කාලයක් ලබා දී ඇත කවි පද අග වෙද්ද නැද්ද විකමාදද වෙද්ද ප්‍රශ්නාර්ථය දාන්න වෙද්ද නැද්ද නොදිරද්ද නොදිරද්ද නොවදිද්ද 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 යනුවෙන් ප්‍රශ්නාර්ථවාචී බවක් හඟවයි ප්‍රශ්නාර්ථවාචී බවක් හඟවයි ජන කවියා ලබා දෙන උපදේශය
උපදේශය මෙනෙහි කිරීමට ජන කවියාට ආවේනික මෙම කාව්‍ය අලංකාරය යොදා තිබීමද විශේෂ වේ. Hi. sir sir දැන් ඕවායේ කවියේ අර්ථය ලියන්න ඕනේ නැද්ද? අන්න හරි. දැන් මේතර ප්‍රශ්න දැන් අපි යාට ප්‍රශ්න තුනක්ම ඒ කියන්නේ මම මේ විචාරය වලට දෙන්නේ. දැන් මේ විචාරය දැන් අපි අනිත් විචාර ටියුට් වල දැන් බැද්දේක මේ වගේ ප්‍රශ්න වල මම ටියුට් එකේ ඉඩ දීලා තියෙනවා. දැන් ආනාහිය නිබන්ධනය අපි දුන්නේ නැහැනේ. ආනාහිය නිබන්ධනය ඔයාලට කරන්න ගියොත් එලා යන නිසා ආනාහිය නිබන්ධනය නැතුව අපි බැද්දේකම ඉඳන් තමයි නිබන්ධන පද්ධතිය පටන් ගත්තේ. ඒවා අපි පසු කාලීනව දෙන්න මේ වැඩ ටික යන ගම. මොකද පටන් ගත්ත පාඩමේ ඉඳන් යන්නේ මේ වැඩිපුර තව පාඩමක් කරනවා කියලා හිතාගෙන තමයි විචාර පොතේ අපි කරගෙන ඉන්නේ. දැන් මේකේ ඇත්තටම අහන්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි ප්‍රශ්න කියන්නේ ඒ දරුවෝ ප්‍රශ්න කියන්නකෝ. ජන කවියා යොද ප්‍රශ්න කියන්න මම දුන්න මේ විචාරයට දුන්න ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්න කියන්නකෝ බලන්න. ජන කවියා තම නිර්මාණය රසවත් කිරීමෙහිලා කාව්‍යාලංකාරය යොදාගෙන ඇති ආකාරය උදාහරණ මගින් පහදන්න. ඔව්. එතකොට ජන කවියා තම නිර්මාණය රසවත් කිරීම සඳහා කාව්‍යාලංකාරය යොදාගෙන ඇති ආකාරය පහදන්න. ඒකේ අහලා තියෙනවද ජන කවියා කියපු උපදේශ ගැන අහලා තියෙනවද? අවවාද අනුශාසනා ගැන අහනවද? ජන කවියා අපේ ජීවිත හදාගන්න අවවාද අනුශාසනා ලබා දී ඇත කියලා තියෙනවද? කෙලින්ම අහන්නේ කාව්‍යාලංකාරය. අහගන්න සතර කම්මන්ත්‍රණයේ පාඩමක් බුද්ධිල කාව්‍යයත් හානාහිය බැද්දේගම මුනිසිරිපාත් ගංගාවේ සංගීතය සිංහබාහු එහෙම නැත්නම් ලෙනාත් හැර යන පාඩමක්. මේ හැම පාඩමකම එක ප්‍රශ්නයක් දානවා වගේ. අපි හැම පාඩමක ඔයගේ ප්‍රශ්නයක් කතා කරන්න ඕනේ. ඒ ප්‍රශ්නේ අහනකොට මේ ප්‍රශ්නේ වෙන විදිහකමත් අහන්න පුළුවන්. මේ ජන කවියා යොදාගත් රචනා උපක්‍රම පැහැදිලි කරන්න. අර ප්‍රශ්නේම කාව්‍යාලංකාර කියන වචනේ පාවිච්චි කරන්නේ නැත්නම් අපේ කපටි අපිව මේ අමාරුවේ දාන්න ධර්ම අලුත් වචන රචනා උපක්‍රම කියලා. ඒත් උත්තරේ මේකම තමයි. ඒත් මේ ටිකම තමයි රචනා උපක්‍රම කාව්‍යාලංකාර භාෂා භාවිතය මේ ඔක්කොම එකයි. ඒ වගේ ප්‍රශ්නයකදී දැන් මෙහෙම දැන් අපි හිතමුකෝ අපි කලින් උද්දෘතය ගත්තේ මොකද්ද මේ රන්විමනේ සිටු මුද්දුක නැති වෙද්ද පැරිණියේ කෑමුත් බඩගිනි නැද්ද මිනිභරණින් සැදු මුද්දත නොදිරද්ද පැණිවරකා ගසටත් හෙන නොවදිද්ද. දැන් අපි ලියනවා දැන් ප්‍රශ්න අහලා දෙන කාව්‍යාලංකාර. අපි ලියනවා මෙහෙම රත්තරන් විමානයක සිටියද මිනිසුන්ට දුක ඇති වෙයි. මම මේ කවිවල අර්ථ දීලා තියෙනවානේ. ඊළඟ මීපැණි කෑවට බඩගිනි නැති නොවන්නාසේ ජීවිත දිරණ ස්වභාවික සනාතන දහමට මුහුණ දෙයි. මිනි මාණික්‍ය ආභරණ වලින් මේ ශරීරයේ පැලැන්දත් දිරණ සනාතනික දහමට මිනිසාට මුහුණ දෙන්න වෙයි. එන ගහද්දින් පැණිවරකා ගසෙයි තෝරා බේරාගෙන හෙන නොගහන්නාසේ ජීවිත වලින් මිනිසුන්ට සමුගන්නටත් සිදුවේ. දැන් ඔය අර්ථනේ. දැන් මේ ප්‍රශ්නෙට ඔය අර්ථයේ සාපේක්ෂව ලියවන මේ වගේ ප්‍රශ්නයකට ගැලපෙනවද? අහන්නේ කාව්‍යාලංකාර. අන්න ඒකයි විචාර ලියන ස්ට්‍රක්චර් එක අපේ තියෙනවා. දැන් අපි දක්ෂ වෙන්න ඕනේ ප්‍රශ්නෙට අදාළ ලියන්න. ප්‍රශ්න අහන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙන මේ පාඩම හරහා.
පළවෙනි ඕනම විචාරයකින් අහන්න පුළුවන් ඕන බහුබුද උපදේශ ගැන අහලා වෙන වචන වලින්. දැන් අපි උපදේශ කතාවම අනුශාසනා කතාව තුල ලියුවා. අවවාද අනුශාසනා දීමේදී ජනකවිය දැක්වූ තමයි. ජනකවිය උපදේශ දුන්න ආකාරය. මේම ප්‍රශ්න තුනක් ලියුවා අපි. ඒ තුනේම අපි අර්ථ ලියුවා උපදේශ. ඒ කවිය ඇතුලේ තියෙන. හැබැයි ආය අහන්න වාගෙන් කඩලා ආය අහන්න පුළුවන් මේ වගේ ව්‍යුහගත ප්‍රශ්නයක්. ඒකෙදී අපි හඳුනාගන්නේ මේ කවිවල තියෙන උපමා භාෂාභාවිතය ප්‍රශ්නාර්ථවාචී තුන් එලිවැටෙලි සමය අනුප්‍රාසය. දැන් ඇත්ත කතාවේ එලිවැටෙලි සමය මුළු කවි පහතේම තියෙනවා. අටේ අනුප්‍රාසය දැන් වරද පෙන්වන තරමට වැරදුනා නොවේ කියන කවියේ පද හතරෙම වරද තියෙනවා. අපි එක කවියක් පාවිච්චි කරා විචාරයේ. ඒ වරද එතන අනුප්‍රාසය එලිවැටය ගැන අපි එක නිදසුනකින් කිව්වා. ඊළඟ නිදසුන දාලා අපි කිව්වා ප්‍රශ්නාර්ථවාචී තුන් එතනක් තියෙන වෙනම කතාවක්. ඊළඟට අපි කියන්නේ උපමාවායි. මම කියන එක තේරුණාද ඒ දරුවට? මෙතනදී තේරුම ලියන්න අනවශ්‍යයි. එමෙ ලියුවත් ඒක වැඩක් නැහැ. අහන්නේ මෙහෙම වුවත් පුළුවන්. ජන කවියා තම නිර්මාණය සාර්ථක කර ගැනීමට අංක 1 උපදෙස් දීම, අංක 2 කාව්‍ය අලංකාර භාවිතය. එක් කරුණකට නිදසුන් දෙක බැගින් දක්වමින් විමසන්න. ඔහොම ප්‍රශ්න අහලා ඒ වර කියනවා ලකුණු 15 විතරයි. එතකොට අපි කරනවා කවි දෙක උපදේශ ලියනවා අනිත් දෙකේ මේ තියෙන විශේෂතා ලියනවා. නැත්නම් පද හතරට උද්දෘත හතරම දාලා ඒකේ තියෙන උපදේශය ලියලා ඒකේ තියෙන මේ කියන කාව්‍ය අලංකාර ටිකක් ලියනවා. මේකෙදි එහෙම අහන්නේ. පැහැදිලිද මං කියන එක? ඒ ප්‍රශ්නේ අහපු හොඳයි. ඒ දරුවට පැහැදිලිද ප්‍රශ්නේ අහපු දරුවට? ඔව් සර්. හරි. එහෙනම් මේ ਵਿਚාරේ ඔයාලට මම දෙන්නේ ඔයාලට උඩ ඒ ਵਿਚාරේ බලාගත්තම ඕනම විචාරයක් ලියන්න පුළුවන්. මම ඒක පේපර් කරනකොට විවිධත්වයක් සහිත විචාර ලියන්න පුරුදු කරනවා. සෑම පාඩමකටම විචාර ටිකක් හදාගන්න ක්‍රමය හදාගන්න. පේපර්ස් වලින් අපි ඒක පුරුදු කරනවා. පන්තියේ අනිවාර්යයෙන් විනාඩි 15ක් පේපර් කරන සංකල්පයක් අපි ගේනවා. මේ අර ඔයාලත් එක්ක ලේට් වෙලා පටන් ගත්ත නිසා මම වැඩ ටිකක් කරගෙන යනවා. ඒක ඉක්මනින්ම ආරම්භ කරයි වාට. ඒ නිසා කලබල නැතුව ඉන්න. හරි. ඊළඟට ඒ තරුණෙන් පස්සේ චක්කාර ලියාගන්න තවත් නිදසුණක්. ඒක තමයි මේ එක්කුණ දාට උද්දණ්ඩේ පැණි සේවා. ඒ උද්ෘතේ නතර කර. එක්කුණ දාට උද්දණ්ඩේ පැණි සේවා. වෙන්නුණ දාටයක් දෙවරේ වද සේමා. ගොසින් කටුවත්තේ අග සේමා. ඉතින් නගේ කරවින තිබ්බතු සේමා. අනේ උද්ෘතය ඉක්මනින් ලියලා ඉවරයි කියලා කියන්නේ. ලියලා ඉවරයි කියන්නේ. ඉතින් මේ ලියමු ඉක්මනින් පාර ගොඩක් ලියන්න දෙන්න. හරිනේ? හරි සර්. හරි. දැන් මේ යටින් ලියාගෙන අපි මෙහි උපමා භාවිතය ගැනයි අපි කියන්නේ. ජන කවියා යොදාගත් උපමා නිරන්තරයෙන්ම ජන කවියා යොදාගත් උපමා නිරන්තරයෙන්ම නවම භවෙන් යුක්තය. ජන කවියා යොදාගත් උපමා නිරන්තරයෙන්ම නවම භවෙන් යුක්තය.
නවමු භවෙන් යුක්තය. ගමේ ස්වභාවික පරිසරයේ නෙත ගැටෙන දේ ආශ්‍රිතව ගමේ ස්වභාවික පරිසරයේ නෙත ගැටෙන දේ ආශ්‍රිතව තම අරමුණු වඩාත් හරවත්ව හා නිරවුල්ව ප්‍රකාශ කිරීමට ජන කවියා සමත් වී ඇත. ජන කවිය ගැමිකම සමග සනාතනික බැඳීමක් ඇත. ජන කවිය ගැමිකම සමග සනාතනික බැඳීමක් ඇත. ඒ නිසාම ජන කවිය වඩාත් රසවත් වී ඇත. මැසේජ් එකක් දාලා තිබ්බ දරුවෙක් නවමු කියන්නේ මොකක්ද කියලා. එතන අපි නවමු කියලා වචනයක් දුන්නා. නවමු කියලා කියන්නේ අලුත් කියන එක. නවමු කියලා කියන්නේ අලුත් කියන අදහස. ජන කවියාගේ උපමා හරි අලුත්. පරිසරයේ තියෙන දේවල් අරන් තියෙනවා. පරණ දේවල් පස්සෙම ගෙන යා අලුත් කියන්නේ පරිසරයේ දෙයක් එක්ක සමීපව උපමා පාවිච්චි කරා. ඔන්න එහෙනම් තවත් විශේෂ ලක්ෂණයක් අපි කතා කරා. ඊළඟට අපි ලියාගෙන යන ඡේදයක් වෙන් කරලා ප්‍රශ්න අවසානයේ නෙවෙයි තව එකද අපි ජන කවියාගේ කාව්‍ය අලංකාර ටිකක් තියෙනවා මම ඒ ටිකක් දෙන්නම්. ජන කවියා තම අරමුණ වඩාත් වර්ණවත් ලෙස අලුත් ඡේදයක් නේද? අලුත් ඡේදයක් වෙන් කළා නේද? ජන කවියා තම අරමුණ වඩාත් වර්ණවත් ලෙසත් විචිත්‍ර ලෙසත් ජන කවියා තම අරමුණ වඩාත් වර්ණවත් ලෙසත් විචිත්‍ර ලෙසත් විචිත්‍රවත් ලෙසත්
සිත් ඇද ගන්නා ලෙසත් සිත් ඇද ගන්නා ලෙසත් හදවත් ස්පර්ශ කිරීමට හදවත් ස්පර්ශ කිරීමට හදවත් ස්පර්ශ කිරීමට පස්තා පිරුළු භාවිත කර ඇත පස්තා පිරුළු භාවිත කර ඇත පස්තා පිරුළු භාවිත කර ඇත ඒ ලියන තැනටම උද්දෘත ලියා ගන්න පුළුවන් පෑන මාර්කර් එක කලුවක සම්පූර්ණ කවියක් නෙවෙයි මේ වගේ ලියන තැනට මේ පෑනින්ම උද්දෘත යුගල දුකමාවක් දාලා ලියාගෙන යන්න දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා ඒක පස්තා පිරුළ දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා පැණි වරකා ගසටත් හෙන නොවදිද්ද පැණි වරකා ගසටත් හෙන නොවදිද්ද දැන් ඒකට මම ලියන්නේ ඊළඟ තවත් එකක් කමාවක් දැම්ම ඊළඟ එක ලියුවා එලියාගෙන යන තැනට ලියගන්න පැණි වරකා ගසටත් හෙන නොවදිද්ද පැණි වරකා ගසටත් හෙන නොවදිද්ද යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද වැනි ප්‍රස්තාව පිරුළු භාවිත කිරීමෙන් වැනි ප්‍රස්තාව පිරුළු භාවිත කිරීමද භාවිත කිරීමද ජන කවියාගේ විශේෂ භාෂා භාවිතයකි 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 සරල සුගම බස්වහරක් තුලින්ද සරල සුගම බස්වහරක්ද කියලා ගන්න සරල සුගම බස්වහරක්ද මොකද සර් සුගම සරල සුගම සරල සුගම බස්වහරක් ජන කවියා යොදා ගන්න ඇතම් විට සංකීර්ණ අදහස් පවා ඇතැම් විට සංකීර්ණ අදහස් පවා ඇතැම් විට සංකීර්ණ අදහස් පවා
ජන කවියා පවසන්නේ සරල බස හැසිරවීමෙනි. සරල බස හැසිරවීමෙනි. ජනකවියා ඈ ජනකවියා ඉතුරු ටික ජන කවියා පවසන්නේ කියලා වගේ ගන්නද? ජන කවියා පවසන්නේ සරල බස හැසිරවීමෙනි. සරල බස හැසිරවීමෙනි. සරල බස හැසිරවීමෙනි. පැණිවරකා පැණිවරකා උද්ෘතයක්ද සර්? නෑ ලියන තැනට කමාතදා ලියන්න. පැණිවරකා බඩගිනි අඳුරු කරුවලේ බෙර නැතිදා නහින දෙහින අත ඇල්ලුමෙන් අත ඇල්ලුමෙන් අත ඇල්ලුමෙන් වැනි වචන වැනි වචන කවියාගේ සරල සුගම බස්වාර සඳහා නිදසුන් වේ. කවියාගේ සරල සුගම බස්වාර හා ජනවහර සඳහා සරල සුගම බස්වාර හා ජනවහර සඳහා නිදසුන් වේ. බස්වහර හා ජනවහර සඳහා නිදසුන් වේ. ජනවහර සඳහා නිදසුන් වේ. දැන් ප්‍රශ්නේ අවසන් කරන්න යන්නේ ඡේදයෙන් කරා. අවසන් කරන ක්‍රම තුනක් අපි දීලා තියෙනවා. ඒ ක්‍රම තුන මාරුවට ප්‍රශ්නෙට අනුගතව වෙනස් කරන්න. විචාර තුන විභාගෙදී ලියන්නේ මේ විදිහට. පූර්වෝක්ත තොරතුරු වලින් පැහැදිලි වන්නේ නැත්නම් පූර්වෝක්ත තොරතුරු වලින් ගම්‍යමාන වන්නේ පූර්වෝක්ත තොරතුරු වලින් ගම්‍යමාන වන්නේ පූර්වෝක්ත තොරතුරු වලින් ගම්‍යමාන වන්නේ ජනකවියා තම නිර්මාණය රසවත් කිරීමෙහිලා ජනකවියා තම නිර්මාණය රසවත් කිරීමෙහිලා ජනකවියා තම නිර්මාණය රසවත් කිරීමෙහිලා කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරයයි කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරයයි ඔය විචාරයක් ලියන ඉවර කරේ. රසාරම්භේ ගන්න ඕනේ මුලට. ඔන්න ඕක තමයි විචාරය. වෙන විචාරයක්. කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරයයි කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරයයි හරි. දැන්
විචාරයක් දුන්න. ඒතර හානායියෙන් ඔය වගේ විචාරයක් සමාජයට උද්දෘත තොරතුරු ටිකමයි පාවිච්චි කරන්න දෙන්නේ. ප්‍රශ්න වෙනස් කරලා අපි එක විචාරයක් ලියමු ඔයාට දෙන්න. එතකොට ආය හානායියෙන් විචාර ලියන්නේ නැහැ. දැන් ඔක මමනේ දුන්නේ. මම දුන්නේ ඒ වගේ එක විචාරයක් මම දෙන්න ඕනේ නිසා. ඔය තොරතුරුමයි ඔය බස්වාහන ඔය උපමා ඔය ප්‍රස්තාපිකෝ සියලු තොරතුරු දාලා මෙන්න මේ ප්‍රශ්නේ චුට්ටක් වෙනස් වුණාම බලමු ඔයා විචාර ලියන්නේ කොහොමද කියලා. අලුත් විචාර මාතෘකාවක් ලියගෙන අපි හානායියෙන් මේ විචාර පාඩම හරහා ලියන අන්තිම විචාරේ අපිට පේපර්ස් වල ආයි විචාර හම් වෙනකොට අපි ලියමු. හරි. දැන් ලියා ගන්න මෙහෙම අලුත් ප්‍රශ්නයක් ලියලා නතර කරන්න. ජනකවියේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ අලුත් පිටුවකින් ලියන්න අලුත් විචාරය නිසා ජනකවියේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ උපදේශ කවි තුලද දැකිය හැකිය. 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 උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. දැන් මේ ප්‍රශ්නෙට බය වුණානේ. මේකෙත් අර පුතා කිව්වා වගේ උපදේශ ලියන්නේ නැහැ. මේක ලියන්න තියෙන්නේ ජනකවියේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ. ජනකවියේ තියෙන සුවිශේෂ ලක්ෂණ ටික තමයි අද දුන්නේ. ප්‍රශ්න වෙනස් වුණාට එකම උත්තරේ නේද? ලොකු වෙනසක් නැහැ. මේ නිදසුන් මේ විදිහට පාවිච්චි කරලා තා ටිකක් ප්‍රශ්නේ ටිකක් වෙනස් වෙලා තියෙන්නේ වචන පාවිච්චි කරන්න. ප්‍රශ්නේ තියෙන වචන පාවිච්චි කරලා මේ විචාරය ලියන්න. ප්‍රශ්නේ තියෙන වචන පාවිච්චි කරන්න තියෙන දේ වට තේරෙනවා. අරක අපි කතා කරේ කාව්‍යාලංකාර මේකේ ජනකවිය තුල තියෙන ජනකවිය දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ මේ උපදේශ කවි තුල. ඒ කියන්නේ මේ ජනකවි ටික උපදේශනේ. ඒ උපදේශ ජනකවි තුලක් තියෙනවා කියලා කියන්නේ. උපදේශය විතරක් නෙමෙයි මේ වරිකක් තියෙනවා. මේ කාව්‍යාලංකාර. ප්‍රශ්න වෙනස් වුණාට උත්තරේට ගන්න සියල්ල එකයි. ප්‍රශ්නෙට අදාළ වචන ටිකක් වෙනස් කරගන්න තියෙන ඒ හැකියාව වාට තියෙනවා. ඒක කරන්න. හොඳයි. ඇති හානායි දවසේ විචාරවලට කාලය යොමු කරා. වැඩිපුරත් එක්ක සම්පූර්ණ විචාරයක් මට දෙන්න සිද්ධ වුණ නිසායි ඒ තරම් කාලයක් අපි වැය කළේ. ගේ සතිය හාන. ගේ සතිය අදි ඉවර කරගන්න තිබ්බ නිසා. හරි. කොහමද ඒක කියලා අපි නිකන් හිතේ නැහැ. ගේ සතිය අපි වෙන වැඩකට යමු නානේ. හොඳයි. අපි දැන් යන් බැද්දේගමට. ඕම මෙයන්. බැද්දේගම නිබන්ධනය ගන්න. බැද්දේගම නිබන්ධනය ගන්න. අද ටිකක් වැඩිපුර ලියවනවා මම. හරිද ළමයි? බැද්දේගම නිබන්ධනය නැති අය මැසේජ් එකක් දාන්න. මම බැද්දේගම නිබන්ධනය ගිහිල්ලා තිබ්බා ටිකක්. මේ පාර වැඩිපුර. නැති අයට ගන්න කියලා. පරණයි. බැද්දේගම නිබන්ධනය ගත්ත ඔයා බැද්දේගම ප්‍රශ්නාරම්භය අපි ලිව්වද කියලා කියන්න බලන්න මට. පිටු අංක 10 ටියුට් එකේ. ඔව්ද ඔව් ලිව්වා. උස්සල ඉවල තියෙන්නේ. හා එහෙනම් අපි බැද්දේගම ටියුට් එක සම්පූර්ණ කරගෙන යනවා. දැන් විචාර ලියන්න ඉස්සෙල්ලා ලබන සතියේ අනිවාර්යෙන් බැද්දේගම විචාරය පටන් ගන්න ඕනේ. ඊට පස්සේ බැද්දේගම උද්දෘත හොයාගන්න එපා. පිටු අංක 4ට යන්න. ටියුට් එක නැති අය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. ටියුට් එක නැති අය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. එහෙම
නෑ මට නෑ සර්. පුතේ ඒක ගන්න ටියුට් එක. ටියුට් එක තියෙනකොට වට සෙට් වෙනවා. ඔය කොයිසත් කාලින් ගන්න පන්තියට එන්නේ අපිත් එක්ක. කොයිසත් තියෙනවා. ටියුට් එක ගන්න නෑ. චල්මි නේද? ටියුට් එක ගන්න පුතේ අපරාධනේ නැත්තම් බලන්න දැන් මිස් වෙනවනේ. දෙන්න. සඳරුවන්ටත් නෑ. 3 දෙනයි. තව ටියුට් නැති දරුවෝ කියන්නේ බැද්ද එකම ටියුට් නැති අය. බැද්ද එකම ටියුට් නැති අය දැන් ගිය සතියේ පන්තියට දැන් ඒ පුතාලා කොහමද මේ තවත් කෙනෙක්ට නෑ නේ සර් මටත් නෑ 4යි දනන් එතකොට 4යි නිබන්ධනේ ගත්තොත් ඔයාලට පහසුයි කියලා මට හිතෙනවා මොකද දැන් මේ උද්දෘත මම දෙන්නේ නෑ මටත් නෑ සර් අද ඉඳන් පන්තියට සම්බන්ධ වෙන්නේ අද පුතා එන්නේ නේද චල්මි සර් ප්‍රොසෙස්ටර් එකේ තිබ්බද ඔව් අනිවාර්යෙන් තියෙනවා ආයතනයේ ටියුට් එක දෙනවා ජුනි මාසේ මේ වෙනකොට වාට දීලා තියෙනවා නිබන්ධන මේ සියල්ල නිබන්ධන ටික ගන්න පුළුවන් අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක්ට පළමු නිබන්ධන ඉල්ල ගන්න අවස්ථාව තියෙනවා මේ මාස ටියුට් එක ගන්නකොට පළමු නිබන්ධන ඉල්ල ගන්න ඔයාලට මම දීලා තියෙනවා බැද්දේගම ටියුට් එක ඊළඟට චාර්ලියන එක විචාර තියෙන ටියුට් එක විචාර ලිවීමේ වචන සෙට් එක අද අපි ටියුට් එක කරනවා මේක පස්සේ විචාර ලිවීමේදී අවශ්‍ය කරන වචන ටිකක් තියෙන නිබන්ධනය ඊළඟට මුනිසිරිපා ඊළඟ පාඩම අපි බැද්දේකම විචාර ලියන්න පටන් ගන්නකොට අපි මුනිසිපා කරන්න පටන් ගන්නවා මුනිසිපා නිබන්ධනය ගන්න මේ දීලා තියෙන ඊට අමතරව මේ ඔක්කොමත් එක්ක ඔයාලට බොක්ස් ෆයිල් එක අපි ලබා දීලා තියෙනවා මේ සියල්ල ඔයාලට ආයතනයෙන් ගන්න පුළුවන් මේ මාසේ සම්බන්ධ වෙන අයට මේ ටියුට් එක දෙනකොට ඉල්ල ගන්න මේක මතක් කරලා තියෙනවා මේක මතක් කරලා ඉල්ල ගන්න මේක අනිවාර්යයෙන්ම ඉල්ල ගන්න එමෙ ඉල්ල ගන්න ගැටලුවක් නැහැ පිළිවෙලට වැඩ කරන්න නම් මේ බඩු ටික තියෙන්න ඕන. ඔයාලට පහසුයි නේද? දැන් මේකේ උද්දෘත ටික දැන් අපි කතා කරගෙන යනවා. දැන් කලබල වෙන්න එපා don't panic. කලබල වෙන්න එපා. දැන් අනිවාර්යෙන් අලුත් දරුවෝ ඉන්නවනම් අද දවස් තුල අලුතෙන් දරුවෝ එකතු වෙනවනම් මට කියන්න ඕනේ දරුවෝ. සර් මම අලුත් දරුවෙක්. එතන මම අයිඩියා එකක් ගන්නවා. ඒ පුතාට දැන් එකපාරට මම කියනවා තේරෙන්නේ නැහැ. මොකද දැන් මේක අපි ගලාගෙන ආපු දවස් පළවෙනි දවසේ මම විචාර ලියන්න කිව්වේ නෑ. ක්‍රමානුකූලව විචාර ලියුවනේ මිත්‍ර මම අද මගේ විචාරයක් දුන්නට ඒ අරක ඒ පාඩම මෙතන වෙනස් ටිකක් විචාර වෙනස් වෙච්ච රටාවනේ දැන් ඒ දරුවන්ට බැද්දේකම පාඩමේ විචාර අල්ල ගන්න පුළුවන් මේ පාඩමේ දැන් බැද්දේකම පාඩම අපි ගොඩාක් චිත්‍රපටි බදලා ඒ කියන්නේ විශ්ලේෂණය කරලා පාඩම කියවමින් ගොඩාක් තොරතුරු කතා කරලා ඉවරයි පාඩමේ ගැඹුරු කතා කරලා ඉවරයි නේද වීඩියෝ දාලා තියෙනවා පෞද්ගලිකව ඉල්ලගෙන බලන්නත් පුළුවන් තාමත් මම අයින් කරලා නැති නිසා ඒක මෙන්න මේ මොනිසිරිපා කියන එක මෙන්න මේ මොනිසිරිපා කියන පාඩම මුලින්ද යනකොට එතනනොත් වැඩ අල්ල ගන්න පුළුවන්. පරණ නැති වෙච්ච දැනුම ගැන කලබල වෙන්න එපා. ඒවා සම්පූර්ණ කරනවා අපි. ඒ නිසා කලබලයක් එන්න එපා. ඒවා ක්‍රමානුකූලව ගොඩනැගී නැවත රිවිෂන් තුල නැවත ආවරණය කිරීම තුළ විභාග ලං වෙනකොට එහෙම දේවල් කරනවා. හොඳයි. අපි යනවා බැද්දේගම පිටු අංක 4ට. දැන් බැද්දේගම ටියුට් එකේ අපි තව තොරතුරු ටිකක් ලියන්නයි යන්නේ. බැද්දේගම පිටු අංක 4 තියෙනවා බැද්දේගම නවකතාවේ සාහිත්‍යය කියලා මාතෘකාවක්. ඒ නිසා අර ටියුට් නැති දරුවෝ කොහේ හරි කොලයක ලියා ගන්න. ඔව්. මමත් අලුතෙන් කවුද? දිනිදු. හරි. ඒ දරුවෝ මට පෞද්ගලිකව කතා කරන්න. ගොඩක් අය මට චැට් කරනකොට පණිවිඩ වෙනවා දැන්. එහෙනම් මම ගොඩක් වෙලාවට රීඩ් කරලා පණිවිඩ දීලා ඒගොල්ලොන්ට සාධාරණයක් කරනවා. ලින්ක් එක දැන් ගිය සති වීඩියෝ පන්තිට ආවේ නැහැ කියන එක මම දන්නේ නැහැ නෝ ආවද නැති කියලා ගිය සති. ඒ වීඩියෝ එක දෙනවද නැති කියලා තීරණය කරන් ළමයි මාත් එක පණිවිඩ හුමාරු කරගන්න විදිහට. හරිද?
සමහර වෙලාවට මිස් වෙන එහෙමනොත් මට කෝල් එකක් හරි අර ගන්න. සමහර වෙමත් කරලා පණිවිඩෝ මාරු කර ගන්නවා. එහෙම කරගෙන තමන්ගේ වැඩසටහන අල්ලගන්න අපි ඒ සඳහා වට උදව් කරනවා. ඒකට අපි බැඳී ඉන්නවා. හරි. දැන් අපි ඒ දරුවෝ කොලේක ලියා ගන්න ටියුට් එක ගත්තම පිටු අංකෙත් එක්කම ඒ ටියුට් එකේ හිස්තන පුරවා ගන්න. බැද්ද එකම ටියුට් එකේ ඈ. අපි දැන් බැද්ද එකම ටිකක් වැඩිපුර ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. අද ටිකක් ලියනවා. බැද්ද එකම පිටු අංක 4 තියෙනවා පුතේ. එතෙන්ද තියෙනවා මාතෘකාවක් බැද්ද එකම නවකතාවේ සාහිත්‍යය. තොරතුරු කීපයක් තියෙනවා. කතුරේ දාගත් භාෂා භාවිතය, චරිත නිරූපණය, අවස්ථා සිද්ධි නිරූපණය කියන හැම දෙයක්ම මේක කතා කරනවා. අපි මේක ලියාගෙන කතුරේ යොදාගත් භාෂා භාවිතය. අර කලින් පාඩමේ කතා කරපු කාව්‍ය උපක්‍රම, රචනා උපක්‍රම තමයි. හැබැයි බැද්දේකම නවකතාවට අදාළව අපි කතා කරමු. ටියුට් එකේ හිස්තනක් තියෙනවා. ටියුට් එකේ හිස්තනක් තියෙනවා මෙහෙම. කතුරේ යොදාගත් භාෂා භාවිතය. මෙන්න මෙතන තමයි ආයේ තොරතුරු ටික ලියන්න. මෙන්න මේ උද්ෘතයට කලින් මේ තොරතුරු ටික ලියන්න ගන්න ටියුට් එක ලියන්න පටන් ගන්නයි යන්නේ. හරි. ඒ යන ගමන් මම පාඩමට නැවතත් ප්‍රවේශ වෙලා ඒ අවස්ථාව කතා කරනවා. ඒතර මේ පාඩමෙන් අපි තාම විචාර ලියලානේ අල්ල ගන්න පුළුවන්. පොඩි පොඩි වැඩ ටිකක් කරලා තියෙන 180ක විතර වැඩ ප්‍රමාණයක් මේ පාඩමෙන් කරලා තියෙනවා හැබැයි. විචාර හැර. දැන් තමයි විචාර ලියන්න එන්නේ ටික ටික. ලියාගෙන යන ලියන ගමන් කතා කරන්න. බැද්දේකම මේ ටියුට් සම්පූර්ණ කරන වැඩ. බැද්දේකම නවකතා කරුවා. බැද්දේකම නවකතා කරුවා. ලස්සනට ලියන්න ටියුට් එකේ ඈ. බැද්දේකම නවකතා කරුවා. හම්බන්තොට ප්‍රදේශයේ තුල තමාලද අත්දැකීමක් හම්බන්තොට ප්‍රදේශයේ තුල තමාලද අත්දැකීමක් නවකතාවක් බවට පත් කර ඇත. නවකතාවක් බවට පත් කර ඇත. නවකතාවක් බවට පත් කර ඇත. මෙය සිංහල පාඨකයා අතරට ගෙන එන්නේ මෙය සිංහල පාඨකයා අතරට ගෙන එන්නේ මෙය සිංහල පාඨකයා අතරට ගෙන එන්නේ ටියුට් නැති පුතාලා කටුල ලියාගන්න. කොලේක ලියාගෙන ටියුට් එකට ගන්න. මත් එක්ක කතා කරන්න. ඒ සිංහල පාඨකයා අතරට ගෙන එන්නේ ඒ.පී. ගුණරත්න මහතාය. ඒ සිංහල පාඨකයා අතරට ගෙන එන්නේ ඒ.පී. ගුණරත්න මහතාය. ඒ.පී. ගුණරත්න මහතාය. ඒ.පී. ගුණරත්න මහතාය. මුල් කෘතියේ ඇති ස්වභාවික තත්වය මුල් කෘතියේ ඇති ස්වභාවික තත්වය රැකෙන පරිදි මුල් කෘතියේ ඇති ස්වභාවික තත්වයේ රැකෙන පරිදි යොදා ඇති වාග් මාලාව යොදාගෙන ඇති වාග් අල්ගයන් නෙවෙයි
යොදාගෙන ඇති වාග් මාලාව යොදාගෙන ඇති වාග් මාලාව මෙම පරිවර්තනයේ තාත්විකත්වය මෙම පරිවර්තනයේ තාත්විකත්වය තාත්වික භාවය කියන්නේ මෙම පරිවර්තනයේ තාත්වික භාවය රැක ගැනීමට අතිශයින්ම උපකාරී වී ඇත වන්නිකරයේ භාෂාව වන්නිකරයේ භාෂාව පාඨකයාට සමීපයි වී ඉතින් ඉවර වෙනකොට කියන්නේ කොටස ඇතුළේ පාඨකයාට සමීපයි වී කතුවරයා ඉදිරිපත් කරයි කතුවරයා ඉදිරිපත් කරයි කතුවරයා ඉදිරිපත් කරයි කතුවරයා ඉදිරිපත් කරයි බබුන් සහ සිරිඳු සිරගත වීම බබුන් සහ සිරිඳු සිරගත වීම බබුන් සහ සිරගත වීමෙන් ඉවර කරන්න යන්නේ මේ ටිකෙන් පහළ යන්න එපා උද්ෘතයෙන් පහළ යන්න එපා බබුන් සහ සිරිඳු සිරගත වීමෙන් පසු පුංචිමණිකාගේ අවිනිශ්චිත අනාගතය ගැන කතුවරයා මෙසේ දක්වයි. බබුන් සහ සිරිඳු සිරගත වීමෙන් පසු පුංචිමණිකාගේ අවිනිශ්චිත අනාගතය පිළිබඳව කතුවරයා මෙසේ ඉදිරිපත් කරයි. කතුවරයා මෙසේ ඉදිරිපත් කරයි. ඔන්න පටන් ගන්න උද්දෘත කෙලිය. බැද්දේකම නවකතාවේ කියවගෙන යන අපිට පොඩි ප්‍රමාණයක් තියෙනවා පරිච්ඡේදය. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක, හයවෙනි එක, හත්වෙනි එක, අටවෙනි එක දක්වා සාරාංශය කරා ෆිල්ම් එක පෙන්නලා ඉවර කරා පරිච්ඡේදෙමුත් භාගයක් 9 වෙනි පරිච්ඡේදය කියලා භාගයක් කියවලා ඉවර අන්තිම පිටු කීපේ තියෙනවා. දැන් ප්‍රශ්න ආරම්භය ඉවර කරා. දැන් අපි විචාර ලිවීමට දැනුම හදාගෙන යනවා උද්දෘත හොයාගෙන. ඔන්න පුංචිමණිකා තනි වෙනවා බබුන් සහ සිරිඳු සිරගත වීමෙන් පස්සේ කියන කෝවා දන්නවා මේ වෙනකොට. බැද්දේගම කියන ගමේ. එකක මේ පුංචිමණිකාගේ ජීවිතය ඇයිගේ අනාගතය පිළිබඳව ඇයට තවත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඇයි දන්නවා පුංචිමණිකා කොච්චර ගැටලු සිද්ධ වුණාද? ඔයා දන්නවා ලබන සතියේ මගේ
වැඩසටහනක් එළියට එන්න තියෙනවා. ඒ වැඩසටහනෙත් මම මේ කෙනය කතා කරලා තිනවා පටාචාරා ගැන මට කතා කරන්න සිද්ධ වුණා. මම ඒක කියනවා ඈ මොකද පුතේ? මොකද ඇහුවේ? ඇහුන්නේ නැහැ මට. හරි. මම ඒක කියනවා මේ පටාචාරා කියන්නේ මේ සාහිත්‍ය තුල හම්බ වෙන දුක් විඳපු ගැහණියක් කියලා. සද්ධර්ම රත්නාවලිය තමයි පටාචාරා කතාවක් වෙන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් සමාජයේම අපි දන්න කතාවක් පටාචාරා කියන්නේ. ඇයි පටාචාරා කියන්නේ අපි එහෙම කියන්නේ? ඔයා දන්නවා සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හාමුදුරුවෝ ලියන්නේ මැසේජ් එකක් දාලා තින මම ඒකට රිප්ලයි එකක් දාන්න මොකද කියලා. දාලා තිබුණ වීඩියෝ එක ලස්සනයි කියලා ඒක සම්පූර්ණ වීඩියෝ එක බලුවේ නැද්ද ඔයාලා? ඇඩ් එක විතරද බැලුවේ? සම්පූර්ණ එක බලන්න බෑ. හරි. බැලුවා. බැලුවා නේද? සම්පූර්ණ. හොඳයි. ඒක වෙනම එකක් නේ. මේක අහන්න. දැන් පටාචාරා ධර්මසිත ඒ වගේ එකක් ඒ. පටාචාරා කියන්නේ අපි දන්න කාන්තාවක්. පුංචි වෙනිකත් අපි දන්නවද නැද්ද දැන්? පහුගිය සති ගණනාවක් තුලම පුංචි වෙනික මම ඔයාගේ චරිතයක් කරලා ඉවරයි. බැද්දේකම නවකතාවේ ඉන්න පුංචි වෙනික බැද්දේකම නවකතාව ෆිල්ම් එක බලන්න දැන් අලුත් දරුවෝ අපිට කතා කරලා ඒක ඉල්ල ගන්න මගින් මම දෙන්නම් ඒක බලන්න දැනුමට ඒක හිමීට හදා ගන්න මේ වැඩ ටික යන අතර. ඔයා කලබලයටපත් වෙන්න එපා. මේ ඔයා සම්බන්ධ වෙන ඔක්කොම අපේ රැහැන තුරට අපි ගන්නවා ටික ටික. ඒවා මම හඳුනා ගන්නවා. කලබල නොවි වැඩ ටික කරගෙන යන්න පිළිවෙලට. දැන් අද සිට වැඩ ටික පිළිවෙලට ගියාම ප්‍රමාණයි. තේරුණාද? හරි. එතකොට පටාචාරා සහ පුංචි වෙනිකාගේ වෙනසක් තියෙනවා. පටාචාරා කියන්නේ ජීවිතේ දුක අම්බානකට විඳපු කෙනෙක්. හැබැයි ජීවිතේ සැප උපරිම තරයට විඳපු කාන්තාවක්. ඇයි පටාචාරා කියන්නේ සිටු කුලයක කෙනෙක්. ඇයට සියලු සැප සම්පත් තිබ්බා. හැබැයි ඇය ඒ සියලු සැප සම්පත් අත්හැරලා ඇය තීරණයක් ගන්නවා. ගන්න තීරණය තමයි ඇය යනවනේ. ඇය යනවා. ගෙදර දරපලපු කොල්ලත් එක්ක පැනලා යන්න ගන්නවා තීරණය. පටාචාරගේ අන්නේ තීරණය පටාචාරගේ ජීවිතේ විනාශ වෙනවා. පටාචාර අද්දකින් ගන්න. ජීවිතේ එකවත් සෙරප්පු දෙකක් නැතුව මේ පොළොව මත පය ගහලා හිටපු නැති පටාචාරට කරකස ජීවිතයක් ගත කරන්න වෙන ඒ ස්වාමියාත් එක්ක. හැබැයි ආදරෙන් ඒගොල්ලෝ ජීවත් වෙනවා. අර පටාචාර වහන්ද කතාවස්තුවේ කියන යම් එක තැනක අර අශ්වයන් කන කෑම තමයි කන්න වෙන්නේ පටාචාරට. පළමු දරුවා හම්බ වෙනවා මව හොයාගෙන දෙමව්පියෝ හොයාගෙන යන්න උත්සාහ කරනවා. දෙවෙනි දරුවා හම්බ වෙන අවස්ථාවක් එහෙම වෙනකොට මහ වර්ෂාවක් එනවා. ස්වාමියාත් එක්ක යන්න යනකොට ස්වාමියා නහි ගහලා මැරෙනවා. අන්තිමේදී මහා වැස්සේ ඔක ධර්මසේන හම්බුරු කියනවා දරුවා බිහි කරලා දැන් ස්වාමියා ගියේ ඇයට සෙවණක් දෙන්න. දෙමින් නැතුව බේරෙන්න තැනක් හදන්න. හැබැයි ස්වාමියාට නයිට් දෂ්ට කළා ස්වාමියා මැරෙනවා. එක පැත්තකින් තව චූටි දරුවෙක් ඉන්න එක දරුවා වදලා දැන්. දරුවා වැදලා දැන් දරුවා තෙමෙනවා මහා වර්ෂාවට. ධර්මසේන හම්බුරු කියනවා මෙන්න මේ අතයි මෙන්න මේකයි මේ දෙපැත්ත මෙහෙම තියාගෙන දෙවල මිට දෙදන බිම පොවා නැඹුරු වෙලා බඩ තුරේ හිලාගෙන දරුවෝ දෙන්න රකින්න. ඒ මහා වර්ෂාවයි. ඒ කියන්නේ දෙදන දෙවල මිට මොනවද පටාචාරද මාතෘත්වයේ තියෙන ආදරේ මාතෘත්වයේ කියන කාරණේ තුළ තියෙන විශේෂත්වය පටාචාර තුළ ගොඩ නැගෙනවා. එනිසා පටාචාර තමන්ගේ දරුවෝ දෙන්න රකින්නේ බඩතුරේ හිලාගෙන. බඩතුරේ හිලාගෙන රකින්නවා කියන්නේ එතකොට පටාචාරගේ පිටට තමයි වතුර පැටෙන්නේ. සුදු ඇති වෙලා යනවා. බඩ අස්සිති මෙහෙම දෙවිලමිට මෙහෙම තියාගෙන දන ගහගෙන එතකොට දෙමින්නේ නැහැ. එහෙම රැකලා යනකොට යාගේ දරුවෝ දෙන්නත් යාට අහිමි වෙනවා කියලා ඔයා දන්නවා මේ කතාව. අන්තිමේදී ගෙදර කට්ටියක් පටාචාරට සිහි බුද්ධිය පවා නැති වෙනවා. පටාචාර යනවා නිර්වස්ත්‍රව තමන්ගේ ඒ කියන්නේ ඇඳුම් ගැලවිලා යනවා. මිනිත්තු ගල් ගන්න
මිනිස්සු අතට හවු වෙන විදිහකට ගල් ගහනවා. මේ කාන්තාව. අතින් මේ බුදුන් වහන්සේ ගාවට ගිහිල්ලා ගෙන් එතුමිය කරුණාව අවබෝධ කරගන්න. අපි ගමු පටාචාරත් කියන්නේ කාන්තා චරිතය. මේ නවකතාවේ පුංචිවනිකා චරිතය කාන්තා චරිතය. පුංචිවනිකා පටාචාරාතරන් වේදනාවලටපත් උනේ නැහැ. නමුත් ඔයා දන්නවා පුංචිවනිකට වේදනාව ගොඩක් මේ වෙනකොට පත් වෙලා හිටියා. තමන්ගේ ස්වාමියා තරුණ කාලයේදීම නොකර වරද්දකට හිරගෙදරට යන්න උනා. ඒ වේදනාවෙන් ඒ පපුව ගැහෙන්න ගන්නවා. තාත්තා සිර දඬුවමකට ලක් වෙනවා. ඒ වේදනාවෙනුත් ඔහු ඇයිගේ පපුව ගැහෙන්න ගන්නවා. ඔහුගේ නැගණිය ඇයිගේ නැගණිය හිමියාමි ගාමී මිනිත්තු මරලා දානවා. ඒ තුලිනුත් ඇයිගේ පපුව ගැහෙන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි බ්‍රහ්මන් වගේ ආරච්චි වගේ අයගෙන් පුංචිවැනිකාගේ පෞල් පසු බිමට ආපු සාධන පීඩන පුංචිවැනිකාවගේ පැලට රිංග ගන්න ගත්ත උත්සාහයන් ඔබ දන්නවා. මේ හැම දෙකමත් එක්ක පුංචිවැනිකා ජීවිතයෙන් තනි වෙන තත්ත්වයකටපත් වෙනවා. මේ වෙනකොට නවකතාවේ පුංචිවැනිකා බබුන් සිරගත වෙනවා. තමා ඉදිරියේ නවකතා කරනවා කියනවා තමා ඉදිරියේ මැවි තිබුණු බයජනක අවිනිශ්චිත අඳුරු අනාගතයේ විසින් නොසන්සුන් පාත් කරලාදී. ටියුටේ දීලා තියෙන පළවෙනි උද්ෘතයේ ඉස්සරහා අංක 1 දාගන්න. ටියුටේ ලස්සනට. මෙන්න මෙතන. උද්ෘතයේ ඉස්සරහා තමා ඉදිරියේ මැවි තිබුණු කියන මෙන්න මෙතන දාගන්න අංක 1 දාගන්න මෙතන. පළවෙනි උද්ෘත හයිලයිට් කරගත්ත තමයි ටියුටේ තියෙනවා. හම්බෙන උද්ෘත හයිලයිට් කරගත්තත් කමන්න ටියුට් එකේ තියෙනවා. පළවෙනි උද්ෘතයේ එක. අපි ඒ උද්ෘතය කටපාඩම් කරගන්න ඕනේ අර කවි වගේ. ඒ නිසා උද්ෘතේ මත් එක කතාවක් කියවන්න බලන්න. ඕම බලන්න. තමයි ඉදිරියේ මැවි තිබුණු බයජනක අවිනිශ්චිත අඳුරු අනාගතයේ විසින් අනුසංසුම් බවට පත් කරන ලද්දී. නැවත කියමු. තමයි ඉදිරියේ මැවි තිබුණු බයජනක අවිනිශ්චිත අඳුරු අනාගතයේ විසින් අනුසංසුම් බවට පත් කරන ලද්දී. ඒ උද්ෘතේ කියවමු. තා පාරක් කියන්න දැන් ටියුට් නැති දරුවට ඒ උද්ෘතේ අච්චුපදේ තියෙනවා. ටියුට් එක ගත්තම තියෙයි. ආය පාරක් කියන්න. මාත් එක කියමු. තමා ඉදිරියේ මැවින් තිබුණු බයජනක අවිනිශ්චිත අඳුරු අනාගතයේ විසින් අනුසංසුම් බවට පත් කරන ලද්දී. ආය පාර. තමා ඉදිරියේ මැවි තිබුණු බයජනක අවිනිශ්චිත අඳුරු අනාගතයේ විසින් අනුසංසුම් බවට පත් කරන ලද්දී. මේ උද්ෘතය අපේ ඔළුවට තියාගන්න ඕනේ. ඊට ලියනකොට උද්ෘත ඕන වෙනවා. ඒ පිළිබඳව ඒ යටින් අපි තව ටිකක් ලියාගෙන යමු. ඒ උද්ෘතය යටින් අපි ටිකක් ලියාගෙන යනවා. මේ ටියුට් එකේ උද්ෘතයට යටින් මෙතන අංක 1 දාගෙන ටියුට් එකේ. අර දරුවෝ ටියුට් නැති දරුවෝ උද්ෘත අංක 1 දාලා තියාගන්න මැදට. ඒක තමයි තේරෙනවා. මෙතන ටියුට් එක ගත්තම යටින් උද්ෘතය යටින් තොරතුරු ටික ලියාගෙන යන්න. මෙන්න මෙහෙම. පුංචිවැනිකා ජීවිතයෙන් අසරණ තත්ත්වයටපත් වේ. පුංචිවැනිකා ජීවිතයෙන් අසරණ තත්ත්වයටපත් වේ. තියෙනවා. පුංචිවැනිකා ඇහුන්නේ අපතේ. සර් ආයෙත් කියන්න පුළුවන්ද? පුංචිවැනිකා ජීවිතයෙන් අසරණ තත්ත්වයටපත් වේ. පුංචිවැනිකා ජීවිතයෙන් අසරණ තත්ත්වයටපත් වේ. මහ වනයේ තුල කිසිදු පිරිමියෙකුගේ රැකවරණයක් නොමැතිව මහ වනයේ මැද කිසිදු පිරිමියෙකුගේ රැකවරණයක් නොමැතිව කිසිදු පිරිමියෙකුගේ රැකවරණයක් නොමැතිව කිසිදු පිරිමියෙකුගේ රැකවරණයක් නොමැතිව
ඇය ජීවිතයෙන් තනි වේ. ඇය ජීවිතයෙන් තනි වේ. ඇය ජීවිතයෙන් තනි වේ. ඇය ජීවිතයෙන් තනි වේ. ඇගේ අනාගතය පිළිබඳව ඇගේ අනාගතය පිළිබඳව ඇයට බියක් දැනීම සාධාරණ වේ. ඇයට බියක් දැනීම සාධාරණ වේ. ඇයගේ මනස නොසන්සුන් වී ඇත. ඇගේ මනස නොසන්සුන් වී ඇත. ඇගේ මනස නොසන්සුන් වී ඇත. ඇයට කල හැකි දෙයක්ද නැත. ඇයට කල හැකි දෙයක්ද නැත. ඇයට කල හැකි දෙයක්ද නැත. ඉදිරියටනකොට කියන්න. ඇයට කල හැකි දෙයක්ද නැත. මෙම බියකරු සිතුවිලි වල පැටලී. මෙම බියකරු සිතුවිලි වල පැටලී. කල්පනා කිරීම හැර මොකද සර් මෙම බියකරු සිතුවිලි වල මෙම බියකරු සිතුවිලි වල පැටලී මෙම බියකරු සිතුවිලි වල පැටලී කල්පනා කිරීම හැර මේ බියකරු සිතුවිලි කල්පනා කිරීම හැර අන් කිසිවකින් ඇයට සැනසීමක්ද නැත. පහත සඳහන් නිදසුනේ කියලා. මොකද්ද සර්? පහත සඳහන් නිදසුනින්ද පුංචි මණිකාගේ පහත සඳහන් උද්ෘතයෙන්ද නැත්නම් නිදසුනින්ද පහත සඳහන් නිදසුනින්ද පුංචි මණිකාගේ දුක්ඛිත ජීවිතය පුංචි මණිකාගේ දුක්ඛිත ජීවිතය
පුංචි මණිකාගේ දුක්ඛිත ජීවිතය අතුවරයා ඉදිරිපත් කර තිබේ. අතුවරයා ඉදිරිපත් කර තිබේ. පිටු අංක 5ට යන්න. පිටු අංක 5 පටන් ගන්නකොටම තියෙනවා පුංචි මණිකා දවසේ වැඩි කාලයක් කලේ මේ බියකරු සිටිවිලි වල පැටලි ගේ පිළේ හිඳ නිකට රත තබාගත් ගමන් පුංචි මණිකා මේ වේදනාවෙන් නිකට රත තබාගෙන කල්පනා කරන උද්ෘතයයි එතෙන්ද දැන් තවත් උද්ෘතයක්. ඒ උද්ෘතයේ ඉස්සරහා මෙන්න මේ උද්ෘතයේ ඉස්සරහා අංක 2 දාගන්න. දෙවෙනි උද්ෘතය මෙන්න මෙතෙන් අංක 2 දාගන්න. පුංචි මණිකා දවසේ වැඩි කාලයක් ගත කළේ මේ බියකරු සිටිවිලි වල පැටලි ගේ පිළේ හිඳ නිකට රත තබාගත් ගමන්. එතන සමානයි කියලා ටයිප් කරලා දෙන්නේ ග කරගන්න. අන්තිම වචනේ ග කරගන්න. ආකාර උද්ෘතය මතක තියාගමු. මෙතනම උද්ෘතය මතකයේ හදාගන්න. පුංචි මණිකා දවසේ වැඩි කාලයක් ගත කළේ මේ බියකරු සිටිවිලි වල පැටලි ගේ පිළේ හිඳ නිකට රත තබාගත් ගමන්. නැවත පුංචි මණිකා දවසෙන් වැඩි කාලයක් ගත කළේ මේ බියකරු සිටිවිලි වල පැටලි ගේ පිළේ හිඳ නිකට රත තබාගත් ගමන්. නැවත මාත් එක්ක කියන කටහොලවන්නේ නැත්නම් ඇඟට එන්නේ. පුංචි මණිකා දවසෙන් වැඩි කාලයක් ගත කළේ මේ බියකරු සිටිවිලි වල පැටලි ගේ පිළේ හිඳ නිකට රත තබාගත් ගමන්. හොඳයි. අද ටියුට් එකේ ලියන්නේ ඉතරයි. අපි යනවා අච්චුපතට. අච්චුපතට එන්න. මෙන්න මේ අච්චුපතට එන්න. අච්චුපතේ බැට්ටේ ගම නවකතාවේ අපි ගිය සතිය අවසන් කරපු පිටුවයි ඡේදයයි කියන්නේ. අද අවසන් කරන්න පුළුවන් තැනකට අපි ගෙනාවා ගිය සතිය. ගිය සතියේ පන්තියට සම්බන්ධ වෙච්ච දරුවේ පිටුවේ කියන 51 පිටුවේ කවදාවත් මිනිහෙක් අපි 51 පිටුවේ කරගෙන යන්න. මේ අහන්න අපි අද මේක කියවලා ඉවර කරනවා. පුංචි මණිකා මේ නවකතා මේ වෙනකොට බබුන් සිරගත වෙලා සිරගත වෙලා හින්නිහාමි මැරිලා හින්නිහාමි මැරිලා කරිනාමිත් එක්ක තනි වෙලා ඉන්න. මාස 6 ගැන හැබැයි පුංචි මණිකට චූටි බලාපොරොත්තුවක් තිබ්බා. බබුන් මාස 6කට සිරගත වෙලා නැවතේ කියලා. සියලු ආරච්චිත් මරුවා ප්‍රනාන්දුත් මරුවා. නැත්තම් තවදුරටත් පුංචි මණිකට මේ විදිහට මෙහෙමවත් ගත කරන්න වෙන්නේ නැහැ කියලා වාදම්. ඉතින් මේ පසුබිමත් එක්ක ගමේ ආරච්චි බවට පත් වෙනවා වෙදරාල. වෙදරාලට වක්‍රාකාරව නැවතත් පුංචි මණිකර පොඩි යෝජනාවක් කරනවා. මිනි අනුමානයක් නෑ වෙන්නේ. දතාකටම කියන්නේ බබුන් ගැන මිනි අනුමානයක් නෑ වෙන්නේ. උඹ දැන් ඊළඳාරියෙක් නැත්තම් නාකේක් වුණත් කමක් නෑ කසාද වෙනකන්. ගංගියුරේ යලි නරිය දිනවා අලියට නරිය දිනවා කියලා. අනිත් අලි ගඟේ නාමේ නැතුව අරිනවා. මෙහෙම කියන. පුංචි මණිකා කොමාරි තීරණයක් ගන්නවා. බබුන් හොයාගෙන යන්න ඕනම. ගමන කරන අප මිනිස්සු ගමේ මිනිස්සු ඇට පුරක්කම් මිටි වගේ දෙනවා. මිට. රොටි ටිකුත් ලේන්සියෝ තාගේ. රොටි ටිකුත් ලේන්සියෝ කොටාගත්ත පුංචි මණිකා. කමුරු පිටිය බලා ඇති මාර්ගයේ යන්න තීරණය කරනවා. කමුරු පිටියේ දක්වල් තියෙන ගමන් මාර්ගයේ
දැක්කේ නිදලා යන්නේ. ඇයට මේ ගමනේ මුල් හරිය හුරු පුරුදු. ඇය හැමදාම මගේ බමුන් අදේ කියලා ඇය ගමේ භාගයක් යන්න පුරුදු වෙලා හිටියා. හැබැයි ඇය හිතේට අසරට වෙනවා. මහා නගරයේ කමදාකට ඇවිදිපු නැති නගරයේ පුජ්‍යමණිකට ඇවිදිනවා. කාන්තේ භ්‍රාන්ත වෙනවා. ඇය මේ තියෙන පාරවල් අර මිනිසුන්ගේ ගෝසාව නාගරිකයන්ගේ තියෙන කරදර මේ හැම දෙයක්ම දරාගෙන පුජ්‍යමණිකා ජනශූන්‍ය තැනකට එනවා. අර වෙලදාම් වල ඇරිච්ච දවසක් පහු කරගෙන ඒ මිනිස්සුත් පහු කරගෙන වැටිච්ච පාර්කින් එනකොට කන්දක් පාමුල තියෙන විශාල ගොඩනැගිල්ලක් ළඟට පුජ්‍යමණිකා ඉබේටම එනවා. එතන ඉන්න මහල්ලෙක් තනකොළ කවමින් ඉන්නවා. වේරිච්ච තනකොළ හරක් 5 දෙනෙකුට විතර. පුජ්‍යමණිකාට දැන් හොඳටම මහන්සි. අපි යන්න එතනින් ඉඳන් කියවන්න ගන්නවා. පිටු අංක 51 තුන්වෙනි ඡේදයේ වගේ කවදාවත් කියනද කවදාවත් මිනිහෙක් කෝකෙන් එළියට එන්නේ නැහැ. කොහොමද මිනිහෙක් කෝක ඇතුලේ ජීවත් වෙන්නේ? හැමතිස්සෙම බිත්ති වලින් වට කරගෙන. මේ ටවුන් වල මිනිසුන්ට ඕක ගානක් නැහැ. නමුත් අපි මම හොඳට දන්නවා. මම මහවැලගම මිනිහෙක්. ඔන්න ඔය අහල කැලේ මැද්දේ ගම. අද උනත් මම ගමට යන්න මම ලෑස්ති. නමුත් මට වයස වැඩි. මිනිහෙක් නාකි උනායින් පස්සේ වා ඉඳලා වැඩක් නැහැ. නමුත් ඔබ ගමට ඵලයන්. ගමක් අතරලා යන්නේ මහා මෝඩකම. ඒ වගේ හැමදාම බඩගින්න තමයි මම දන්නවා. මට මතකයි. ඒ තමන්ගේ පැල්පතයි විදුලයි කැලේ තමන්ට නිදහසේ තියෙනවා. මේ වායේ ගෝසාවයි කලබලයයි කරදරයයි විතරයි. නිමාවක් නැතිව ගෙවයි. දැන් පුංචිමණිකා සතුටටපත් වෙනවා තමන් අර ගැමියා අර වයසක මහවැලකම මහල්ලා බැද්දේකමට එහා ගමක කෙනෙක් මෙයා. එයා වයසක කෙනෙක් පුංචිමණිකාට තමන්ගේ අඳුරුන් කරන හිතවතෙක් දැකීමකට සම්බන්ධ කරනවා යා. ඇයි අර නාගරිකයන් දැකලා කලබල වෙච්ච පුංචිමණිකාට අර බිරාපත් මහල්ලාගේ දැකීම යාට තමන්ගේ දන්න හිතවතුන්ගේ දැකීමක් හා සමාන වෙනවා. ඇයි අහනවා මේ හිරගෙදරද කියලා. ඒ වෙලාවේ තමා මේ වයසක සීයා කියනවා කවදාවත් මිනිහෙක් ඕක ඇතුලේ ඉඳලා එළියට එන්නේ නැහැ. උඹ දත්කටම කියන්නේ උඹ පාරයන් ළමයා ආපහු ගමට. මම දන්නේ නැද්ද මේ වයසක මිනිස්සයා ඔය මම දන්න තරම් ඔය හිරගෙදර ගැන කවුද දන්නේ වෙන්නේ. මමත් මහ වෙලගම මහල්ලෙක්. ඕක මම දන්න ඔබ ගමට පාරයක්. මම නාකි. මම ආයේ ගමට ගිහිල්ලා ජීවත් වෙන්න මට කාලයක් නෑ. ගමේ බඩගින්න දුක වෙහෙස තමයි මම ඒක දන්නවා. හැබැයි උඹට ගමේ තියෙන සැප මෙහෙ නෑ. උඹට මිදුල පැල්පත මහ වනේ තියෙනවා. උඹ ඒකට ඵලයක් ළමයා. මෙහෙ මහා දුක උඹට තියෙන කියලා කියනවා. එතකොටම පුංචිමණිකා කියනවා ඒ හිරගෙදරින් අහන්න ඕන ඉස්සර වෙලා මගේ මිනිහා ගැන. ඇයි නා නතර කරගෙන ඉන්නේ? ඒත් මම ආවේ ඒකට. මෙච්චර දුකක් ගෙවාගෙන මම ආවේ මගේ මිනිහා හොයන්න. මම හිරගෙදරින් අහන්න ඕනේ මගේ මිනිහා කොහෙද කියලා. ඊට පස්සේ ආය සීයා කියනවා. ඕකට ගියේ මිනිහෙක් කවදාවත් එළියට එන්නේ නැහැ. හැබැයිවට මන් දන්නේ නැද්ද? මගේ පුතත් ওই හිරගෙදර හිටියා. තව අද වෙනකන් ඇහැට දැක්කේ නැහැ. එයාගේ නඩුව ඇහුවේ මේ පංගල්. මගේ අතමිට තිබුණ ඔක්කොම මේ නඩුවට වෙනුවෙන් වියදම් කළා. පුතා හිරගෙන ඉන්න එනතුරා මයික් ඔෆ් කරගන්න. මම බලාගෙන හිටියා. කිසි දවසක ආවේ නැහැ. එන්නේ නැහැ. උඹේ මිනිහට ඒකම තමයි. දැන් තව ඵලයන් උඹේ ගම. කුටි වෙනකට නැවතත් අහුරු කරනවා මහවැලගම මහල්ලා මේ සීයා. මම දන්නේ නැද්ද ඔය ගැන? ඕකට ගියේ මිනිහ කාය එළියට එන්නේ නැහැ. මගේ පුතත් ඕකටම ආවා. මම මගේ අතමිට තිබෙච්ච සියල්ල නඩුව වෙනුවෙන් වියදම් කරව සංගල්ලේ මගේ පුතා එළියට ගන්න. නමුත් මගේ පුතා තාමත් එළියට ආවේ නැහැ. ඒ නිසා ඕකට ගියේ මිනිහෙක් දෙන්නේ නැහැ. උඹ ඵලයක්. පුංචිමණිකාගේ බඩගින්නට හා තේට්ටුවට මහල්ලාගේ කතාවෙන් උපන් සංතාපයක් දුකක් එකතු විය. ඇනිචොල්මනේ වැළපෙන්නට උවායි. පුංචිමණිකා අඬන්න ගන්නවා. එක පැත්තකින් මේ ගමන ඇවිල්ලා වෙහෙස බඩගින්නට ඔක්කොටම දුකත් ඇති වෙනවා. පුංචිමණිකා අඬන්න පටන් ගන්නවා. එතකොටම මහල්ලා කියනවා අර වැඩක් නෑ ළමයා. මං දැන් හොඳටම වයසක මිනිහෙක්. මට වඩා හොඳින් ඔය ගැන කෙනෙක් මේ තවත් මෙහෙ නෑ. මේ හිරකට ගියේ කෙනෙක් කවදාවත් ආපහු අහන්නේ නෑ. උඹ දැන් ඉක්මන් කරලා ගමට යන්න එකයි වඩාම. අඬ වැඩක් නෑ ළමයා. මම දන්නේ.
ඔය හිරගෙදරට ගිහපු එක ආය ආවේ නැහැ කවදාවත්. මම හොඳටම වයසක මිනිස්සෙක්. මං දන්න තරම් වෙන කවුදෝ ගැනද. අnder වැඩක් නැහැ. ඔබ ඵලයන් ගමට. උච්චමෙනිකායතෙන් නැගිට සෙමින්ද මේ කන්ද නැග හිරගේ වටේ ගියාය. එහි වූ ඒකම දොරටුවකි. එතනින් තන යකඩ එන වැද්දු විශාල ගණලී දොරකි. ඈබියෙන් දොරට තාක්කලාය. ඇතුළට නැසෙන තරම ඉතා හිමින් තට්ටු කළාය. නැවත බිත්තියට ඇලවි ඉඳගෙන බලා සිටියාය. පැය ගණනක් ගත විය. කිසිම අමුත්තක් වූයේ නැති. දොර වැටු ගන්නේ. හිරගේ ඇතුලෙන් කිසිම සද්දයක් නැසෙ. කන්ද පාවුල තනවුල එළතුරු පස්නෙනෙක් හා මහල්ලා හැර පෙනෙන මානෙක කිසිම සතෙක් නැත. තමා සිටින තැනට තද හිරු රැස් වැටෙන විට බිත්තියේ එවන දිවෙන හැටියට එහා මෙහා වෙමින් මොකක් වූ අමුත්තක් සිදුවෙන තුරු බලාපොරොත්තු සහිතව එතන මුණාය. පුංචි මැනිකා තීරණයක් ගන්න හිරගෙදර ගාවට යනවා. ඒ ගිහිල්ලා එතන තියෙන එකම එක වටේම කැරකිලා බලනවා. එකම එක දොරටුවයි තියෙන්නේ. ඒ දොරටුවට ඇහෙන්නේ නැති වෙන්න බයි හිමීට තට්ටු කරනවා. ඒ කිසිම කෙනෙක් නැහැ. තාමත් අර සීයා ඉන්නවා. තාන්කොල කන හරක් ටික ඉන්නවා. ඒ හැර වෙන කිසිම කෙනෙක් නැහැ. පැය ගානක් එක තැනකට වෙලා බලනවා කැරකි. මහා තද අවුව බිත්තියට වැටෙනවනේ හැමද? ඒවට වෙන මුවාවෙවි විපරම් කර කවුරු හරි කෙනෙක් කෙනකන් ඉන්නවා. තොරතුරක් දැනගන්න හිරගෙදර ගාන. පැය ගානක් දැන් ඉන්නවා පුංචි වෙලක ඉඳගෙන හිටගෙන ආය බල අවුවට බේරි මෙහෙම ඉන්නකොට බොහෝ වේලාවකට පසු දොර හැදිවි. ටික වේලාවකට පස්සේ අර දොර ඇරෙනවා. කාකි ඇඳුම් කටලයක් හා තොප්පියක් ඇඳ පොල්ලක් අතින් ගත් මිනිහෙක් එළියට ආවේ. ඔහු ඈතට බලා තියුණු ස්වරයකින් "නුඹ මොකද මෙතන?" ඇසුවේ. කාකි කියන අර පොලිස් ඇඳුමට සමාන පාටක් තියෙන ඇඳුමක් ඇඳගෙන මිනිහෙක් තොප්පියකුත් දාගෙන පොල්ලකුත් අතේ තියාගෙන එනවා. පැය ගානකට පස්සේ ආපු ගමන්ම සැරින් අහනවා "නුඹ මොකද මෙතන?" එහෙම අහනවා. පුංචි මැනිකා උත්තර දෙනවා. "මගේ මිනිහා බලන්න ආවා අයියා. මේ ගැමි බස් වහරේ. එයා මාස 6කට හිරගෙදරට එව්වා. මාස 6 දැන් පහුවෙලා. එයා ගමට ගියේ නැහැ. මිනිස්සු කියනවා එයා මැරිලායි කියලා. ඒක ඇත්තද?" පුංචි මැනිකා කියනවා "මගේ මිනිහා බලන්න ආවා. එයා මාස 6කට විතර කලින් ආවා හිරගෙදර. ගමේ මිනිස්සු කියනවා මාස 6 පහුවෙලා කියලා. එයා මැරිලා කියලාත් කියනවා. ඒක ඇත්තද කියලා. හිරපාය අපි කියමු මේ මෙතෙන් දාපු කෙනාගේ නම හිරපල්ලා කියලා. හිර ගෙදර බොර කරන කෙනා කියන්නේ. මොකක්ද එයාගේ නම? කොහෙද ගම? පුංචි මැනිකා උත්තර දෙනවා. එයාගේ ගම බැද්දේගම. නම කොහොමද මම එයාගේ නම කියන්නේ අයියා? පුංචි මැනිකා ගෞරවාන්විතයි බබුන්ට. බබුන්ගේ නම කියලා කතා කරන්නේ ගම්වල කාන්තාවෝ තමන්ගේ ස්වාමියාට. කොහොමද මම එයාගේ නම කියන්නේ අයියා කියලා ලැජ්ජාවෙන් අහනවා. අර හිරපල්ලා කියනවා "ඇයි මොඩි මොකද්ද මේ මිනිහාට කියපු නම?" එයාට කිව්වේ බබුන් කියලා. මොන වැරද්දද හිරේ වැටුනේ? ඒක බොරු නඩුවක්. ආරච්චි ගිහින්දයි කියලා. "ඕ ඒ මිනිහා. හරි. ඊට පස්සේ ආරච්චිත් මරුවා නේද?" මතක් වෙනවා. ඒ මිනිහා. ඊට පස්සේ ආරච්චිත් මරුවා නේද? දැන් පුංචි මැනිකා සතුටට පත් වෙනවා. දැන් දන්නවා වගේනේ මේ හිරපල්ලා. "ඕ ඒ මරුවා අපේ අප්පච්චි. ඒ මරුවා අපේ අප්පච්චි. ආරච්චි ප්‍රනාන්දේ මරුවා අප්පච්චි අපේ." ඔව් එයාත් මේ හිටියා. "උඹ ළඟ සල්ලි එහෙම තියනවද ගෑණි?" දැන් හිරපල්ලා එහෙම. "උඹ ළඟ සල්ලි එහෙම තියනවද ගෑණි?" "නෑ අයියා. සත්‍යයක්වත් නෑ. අපි බොහෝම දුප්පත් මිනිස්සු. අලසක් ගන්නයි. මේ පණිවිඩය දෙන්න මෙයා බලන්න." එහෙනම් අපිට බෑ මෙහි මොකුත් කියන්න. උඹ කමුරු පිටින්ද ගිහින් ඒදාන්ත හාමුදුරුවන්ට වෙස්සමක් දීපන්. කලින් ආයෙ අපිට බෑ මොකුත් කියන්න. උඹ කමුරු පිටින්ද ගිහලා ඒදාන්ත හාමුදුරුවන්ට වෙස්සමක් දීපන්. දැනගන්න. අයියා දැන් කීමනේ මගේ මිනිහා දන්නවයි කියලා. ඉතින් මට කීවට ඇති වැරද්ද මොකද්ද? එයා දැන් මෙහි ඉන්නවද? එයාට මොකද උනේ? දවස් ගානක් තිස්සේ මම මෙහාට ආවේ මේක දැනගන්න. මට තවත් කරදර කරන්න මයිලවන්නේ ඇයි?
දැන් අයියා කිව්වනේ මගේ මියා දන්නවා කියලා. ඉතින් මට මොකද කිව්වට ඇති වැරද්ද යා ඉන්නවද මැරිලාද? දවස් ගානක් තිස්සේ මම මේ වේදනාව විඳගෙන ආවේ. මට ඒක දැනගන්න. ඇයි මං එළවන්නේ කියලා. ඉරපල්ලා පුංචි මිනිකාට මිනිත්තුවක් හෝ දෙකක් බම්බ බලා සිටියේ. මිනිත්තුවක් දෙකක් බලාගෙන ඉඳලා මෙහෙම කියනවා. හොඳයි. කරුණාව වේලිච්ච කුඹුරට වැස්සක් වගේ කියනවානේ. ඒත් උඹ ඉල්ලන්නේ මේ වේලිච්ච කුඹුරට තවත් නියම. මම දන්නවා. මිනිහා මේ හිටියා. මිනිහා මේ හිටි මාස දැන් මැරිලා මාස දෙකක් වෙනවා. ඉරපල්ලා කියනවා. හරි වේලිච්ච කුඹුරට වැස්සක් ආවම හොඳයිනේ. හැබැයි උඹ ඉල්ලන්නේ වේලිච්ච කුඹුරට තවත් නියම. මිනිහා මේ හිටියා. මිනිහා මාලා. ඊට මාස දෙකකට ඉස්සර වෙලා. බබු මැරිලා. හිරපල්ලට. හිරපල්ලා තම කතාවෙන් බලාපොරොත්තු වූයේ හිත අත්බදාගෙන කෑකගතන ගැහණියකගේ විලාපයකි. ඒ පුණ්‍යවැනිකන්නේ ශබ්දව එතනින් ගොස් නැවත බිත්තිය අතර ගණතියා නිකෙනිම උගේ බිමතියට මාවිතයට හේතු විය. සාමාන්‍ය අන්දමට ශෝක ප්‍රකාශ කිරීමට ඇගේ චිත්තද වැදුරුපාතයි. කඳුනාපත් නොහෙලා බලා සිටියා පමණි. තමා ගමට යා යුතුය යන බලවත් හැඟීමක් තම තනි වී සිටින මේ නගරයෙන් පිට සිය ගමට යා යුතුය යන දැඩි ආශාවක් ඈට ඇති විය. එහිදී තමාගේ මිදුරට වී වන රොදට පිටුපසින් හිල්සැකි වී යනසට බලාගෙන නිදහසේ සිටිය හැකිය. පුංචි පෙනිකා ඇතන බැරි වේලාවක් නොරෙද්දී කන්දේ පහළට වැසාය. මහල්ලා තවමත් එතන හුන් තැන පොල්ලර්ව දෙස බලාගත්වනම සිටියේය. මේ කතාව කියපු ඉරපණ බලාපොරොත්තුනේ ඊට අත් දෙකේ ගහගෙන විලාප තියෙන ගැහණියක්. නමුත් පුංචි වෙනකාට අඬන්ට කඳුලක් නැහැ. අඬලා පුංචි වෙනකාට තව දුරටත් අඬන්න කඳුලක් නැහැ. පුංචි වෙනකා හේම ඉඳ වෙනවා පුංචි වෙනකාට. පුංචි වෙනකා හිතනවා මම දැන් ගමට යන්න ඕන. පුංචි වෙනට මහා කල්කමක් දැනෙනවා. ඒ වේදනාව පපුව තුලම තියාගෙන එතනින් පිට වෙනවා. තාමත් අර මහල්ලා පොල් ගස් දෙක දිහා බලාගෙන ඉන්නවා. එතන යනකොට ඒ මහල්ලා පුංචි වෙනකට හෙන්න මෙහෙම කියනවා. කවදාවත් ඕකෙන් පිට වෙලා ඉන්න හම්බ වෙන්නේ නැහැ මිනිහෙකුට. මං ඔබට කිව්වනේ තමා පසු කරගෙන යන පුංචි වෙනකට ඇතනසේ මහල්ලා කියයි. මහල්ලා කියනවා ඕකෙන් මිනිහෙක් ආයෙන්නේ නැහැ. මම ඔබට කිව්වනේ. එයා මැරිලා සීයේ. පුංචි වෙනකයි එතකොට කියනවා. එයා මැරිලා සීයේ. ඔව් ඕකට ගිය කෙනෙක් ආයෙන්නේ නැහැ. උඹ ඵලයන් ළමයා ආපහු ගමට. මම යනවා සීයේ. 9 වෙනි පරිච්ඡේදය ඉවර වෙනවා. පුංචි වෙනිකා ගමට යනවා. පුංචි වෙනිකා ගමට යනවා. පුංචි වෙනිකා ගමට යනවා. 10 වෙනි පරිච්ඡේදයේ නව කතාව ඉවර වෙනවා. පුංචි වෙනිකාගේ ගමේ ඉන්න සියලුම මිනිස්සු සමහරු ගම දාලා යනවා. පුංචි වෙනිකා ගම තුල තනි වෙනවා. අන් හැමෝම ගම දාලා යනකොට පුංචි වෙනිකාට යන්න කාත් කවුරුවක් නැති. කලිනා හැම මේ වෙනකොටත් මැරෙනවා ස්වභාවිකවම. පුංචි වෙනිකා විතරයි තනි වෙන්නේ. ගමේ මිනිස්සු සියල්ල නැති වෙලා එහෙම යනවා. මහා බැද්ද ඇවිල්ලා අර ගෙවල් යට කරගන්නවා. පුංචි වෙනිකාගේ ගියා ටික කැලේ ලං වෙලා කැලේ මැද තියෙන ගියක් බාරපත් වෙනවා. ඒකෙත් අතුත් වෙහෙලා පුංචි වෙනිකා ජීවිතයේ අවසාන තේයාව දක්වාම මහ වනයේ ඉඳලා මහ වනයේ තුලම මැරිලා යනවා. එතනින් බැද්දේකම නව කතාව ඉවර වෙනවා. අපි ලබන සතියේ මුනිසිපා කියන අලුත් සාහිත්‍ය පාඩමට ප්‍රවේශය ගන්නවා. ලබන සතියේ බැද්දේකම නව කතාවේ පළමු විචාරය ලියලා ගන්නවා. ලබන සතියේ මම කියතේ භාෂාව සාහිත්‍ය පොතට අලුත් ළමයි මතක තියාගන්න. CR පොතක් පාවිච්චි කරන්න ඕනේ විචාර පොතට. තවත් CR පොතක් පාවිච්චි කරන්න ඕනේ භාෂාව සාහිත්‍ය පොතට. ලබන සතියේ ඉඳන් ඒ පොතේ වැඩ අපි පටන් ගන්නවා. ගේ සතියේ අපි පාඩමක් ඉවර කරා. ඒ පාඩමේ අභ්‍යාස දක්වා අපි කෙටි කතාව මන්තරන්නෝ කෙටි කතාව ඉවර කරා. ඒ කෙටි කතාවේ අභ්‍යාස ටිකයි ලිඛිත අභ්‍යාසයි ටික කරලා තියන්න ඕනේ දරුවෝ.
අද අපි ඒකට කාලය ගන්නේ නැහැ. ලබන සතිය අපි අර පාඩමත් ඒ පොතේ පාඩමකින් තමයි පන්ති ආරම්භ කරන්නේ. ඒ බහිම් රස මවන සාහිත්‍ය කියන පාඩමෙන් භාෂාව අහල පොත තඩි පොතේ වැඩ කරන්න කරන්නේ. ටුටුලිස් පොතේ උරා ලියා ගන්න. තඩි පොතේ අභ්‍යාසී විචාරයක් ලියන්න තියෙනවා. මතක තියාගන්න. බැද්දේගම පළමු උද්දෘත දෙක කඩපාඩම් කරගන්න. මෙන්න මේ කියන තොරතුරු ටිකත් එක්ක අද අපි ඔයාගෙන් සමු ගන්න වෙලාව යොමු කර ගන්නවා. මේ වෙනකන් අපි යම් කිසි බැද්දේගම නවකතාව කියලා ඉවර කරා. අද දවසේ අපි පරිමම කාලින් වැඩ කරගන්නවා. අපිට සතුටුයි. ඉතින් අපේ දරුවෝට අපි ආරාධනා කරනවා. ඔයාගේ අලුත්ම දරුවෝ, ඔයාගේ හොඳම යාළුවෝ ඉන්වයිට් කරන්න මම ඔයාලට දැනෙනවා නම් මේ විෂය ඇතුලේ විශ්වාසයෙන් වැඩ කරගෙන යන්න පුළුවන් නම් දැනෙනවා ඒ දරුවන් ඉන්වයිට් කරන්න. ඒ දරුවෝ මේ කාලේ මාවුට වැඩි තව පරක් වෙලා එනවා කියලා අපි දන්නවා. අපේ පන්ති වලට ළමයි අපි හඳුනා ගන්න. නමුත් ඒගොල්ලෝ කලින් පවුල් ඒගොල්ලෝ හොඳයි. නැත්තම් පාඩම් ගොඩාක් ගිහිල්ලා එනකොට ඔයාගේ හොඳම යාළුවෙක් කියලා ගන්න. මට වටිනේ ඔයා වගේම ඔයාගේ හොඳම යාළුවෙක්. සමු ගන්න. ලබන සතිය මොන ගෙනෙමු. මම අනුරාධ රත්නායක. ඔයාලා හැම කෙනෙකුටම සුබම සුබසතිය. පරිස්සමින් ඉන්න. මේ පරිස්සම් විය යුතු හොඳම කාර්යය. අයිබෝවන්. good night. ආයුබෝවන් good night sir. අයුබෝවන් සර්. ආයුබෝවන් sir. සර් ඔය රිපෝට් එකේ PDF එක ගන්නද තියෙනවා. Oh. Bye sir. Bye. Nanti api yang nama. Good night. Good night. यार हिमाल के लिए अबे अबे නෙවෙයි නේද පිටගෙන ඉන්නේ අපේ ඉස්කෝලේ තමයි ඉස්කෝලේ එක නේ සර් අපේ ඉස්කෝලේ එක හිමාල් ඔව් එහෙමද ඔව් සර් ඔයාලා අනිත් කට්ටිය ඉන්නවද අපහාත්‍ය කරන්නේ හා සර් පන්ති දෙන්නාගේ අඳුරනා ඉන්නවද ඔව් මම යනවා මට මේ පන්ති දෙන්න ඔයගොල්ලෝ ආ